හොඳයි. ආයුබෝවන් දරුවනේ හැමෝටම. එහෙනම් ඔන්න දුවේ පුතේ අද ඉඳන් අපි අපේ 6 ශ්‍රේණිය ගණිතය පන්තිය ආරම්භ කරනවා. එතකොට අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා අපිට 6 ශ්‍රේණිය ඉගෙන ගන්න තියෙන පළවෙනිම පාඩම ගැන අධ්‍යයනය කරන්න. හරි. පාඩමට යන්න කලින් අපි පොඩි කරුණු ටිකක් ගැන කතා කරගෙන ඉමු. පළවෙනිම දේ. දැන් පුතේ අද ඉඳන් ඕගොල්ලෝ මේ පටන් ගන්න හදන්නේ අලුත් ගමනක ආරම්භයක්. අලුත්ම ගමනක ආරම්භයක් තමයි මේ පටන් ගන්න හදන්නේ. 6 ඉඳන් 11ට යන ගමන. අපොස සාමාන්‍ය පෙළ දක්වා යන ගමන. අන්නේ ගමනේ ගණිතය විෂයේ පළමු පියවර තියන්න තමයි අද දවසේ අපි මේ සූදානම් වෙන්නේ. එතකොට ඔය ගමනේ ඕගොල්ලන්ට ගොඩාක් විෂයන් ගැන ඉගෙන ගන්න තියෙනවා. හැබැයි ඒකෙන් තියෙන හොඳම විෂය වැදගත්ම විෂය තමයි ගණිතය කියලා කියන්නේ. ඒ හින්දා අපේ ගණිතය විෂයට තියෙන වටිනාකම ගොඩාක් වැඩි. හැබැයි දරුවෝ මේ විෂය කොහෙත්ම අමාරු විෂයක් නෙවෙයි. දැන් මේ වෙනකොට ඕගොල්ලෝ අවුරුදු 5ක් තිස්සේ එකේ ඉඳන් 5 දක්වා මේ ගණිතය කියන විෂය ගැන ඉගෙනගෙන තියෙනවානේ. එතකොට ඕගොල්ලන්ට පොඩි හරි අදහසක් තියෙනවා මේ ගණිතයේ විෂය කියන්නේ මොන වගේ විෂයක්ද කියලා. හැබැයි මතක තියාගන්න පුතේ ගණිතයේ විෂය ගැන මේ වෙද්දී ඕගොල්ලන්ගේ අදහස මොන වගේ වුණත් මේ ගණිතයේ විෂය කියලා කියන්නේ ගොඩාක්ම ලේසි විෂයක්. ගොඩක්ම ලේසි. හරි ලස්සන විෂයක් මේ ගණිතය කියලා කියන්නේ. මේ ගණිතය යම්කිසි කෙනෙක් කියනවා නම් පුතේ අමාරුයි කියලා. මේක අමාරු විෂයක් කියලා. ඒ අමාරු වෙලා තියෙන්නේ මේ විෂය එයා හරියට ඉගෙනගෙන නැති නිසා. හරියට ඉගෙන ගත්තොත් මේ විෂය තරම් ලේසි විෂයක් තවත් නැහැ. මේ විෂය තරම් ලස්සන විෂයක් තවත් නැහැ. ඒ හින්දා ඔන්න දැන් මං කියවනේ අද ඉඳන් අපි මේ පටන් ගන්නෙ අලුත් ගමනක් කියලා. මේ අලුත් ගමනේ කවමදාකවත් ඔයාට කියන්න අවසරයක් නැහැ මට ගණිතය විෂය අමාරුයි කියලා. ඒකට හේතුව එහෙම වුණොත් වෙන්නේ ඔයාගේම වැරද්ද නිසා. ඔයා හරියට උගන්නන දේ ඉගෙන ගත්තේ නැත්තම් ඒ දේවල් පාඩම් කරගත්තේ නැත්තම් ඔයාට විෂය අමාරු වෙයි. හැබැයි ඉගෙන ගන්න දේ හරියට ඉගෙන ගත්තොත් උගන්නන දේ හොඳින් අහන් හිටියොත් ඒ දේවල් හොඳින් පාඩම් කළොත් මේ විෂය කවදාවත්ම ඔයාගේ අමාරු විෂයක් වෙන්නේ නැහැ. ඒ හින්දා පළවෙනි දේ තමයි පුතේ අද ඉඳන් පටන් ගන්න මේ ගමනේ අපි හැමෝම හැම දෙයක්ම හරියට ඉගෙන ගමු. ඒ දේවල් හරියට පාඩම් කරගමු. ඒ දේවල් ඉස්සරහට අරගෙන යමු පාඩම් කරලා. එතකොට මේ විෂය කවදාවත්ම අමාරු විෂයක් වෙන්නේ නැහැ අපිට. හරි. ඊළඟට මම සටහන ලිවීම ගැන පොඩි කරුණු ටිකක් ඕගොල්ලන්ට මතක් කරන්නම් පාඩමට යන්න කලින්. පුතේ ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම සටහන ලියන්න. සටහන කියන්නේ මොකද්ද? සටහන කියලා කියන්නේ අපි ඉගෙන ගන්න පාඩම පිළිබඳව අපි ලියාගනු ලබන අදාළ තොරතුරු වලට. ඒ කියන්නේ අපි පාඩමක් ඉගෙන ගන්නදී පාඩමේ අපි ඉගෙන ගන්න දේවල් පොතක ලියා ගන්නවනේ නේද? ඒතොර ඒක අපි හඳුන්වනවා සටහනක් කියලා. එතකොට අපි ඉගෙන ගන්න දේවල් කවදා හරි දවසක නැවත මතක් කරගන්න අමතක වුණොත් ඒ සටහන අපිට උපකාරී වෙනවා. ඒ හින්දා අපි සටහනක් අනිවාර්යයෙන්ම හැම පාඩමකටම ලියා ගන්න ඕනේ. එතකොට ඔය සටහන් ලියන්න සටහන් පොතක් ඕනේ. ඒ සඳහා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම CR කොටු රූල් පොතක් පාවිච්චි කරන්න ඕනේ. CR පොතක තමයි සටහන ලියන්නේ. ඔය CR පොතක් ගන්න කියන්න හේතුව තමයි අපිට මේ පාඩම් මාලාව තුල සමහර පාඩම් තියෙනවා දරුවෝ ගොඩාක් ඉඩකඩ ඇතිව ලියන්න සිද්ධ වෙනවා. උදාහරණයක් කිව්වොත් ප්‍රස්තාර පාඩම් එහෙම තියෙනවා අපිට. එතකොට ප්‍රස්තාරයේම අදින්න ගියාම පොඩි පොත්වල අදින්න ගියාම හරි අමාරුයි. ඒ හින්දා අපි CR පොතක සටහන ලියමු. එහෙනම් හැමෝම CR පොතක් ගන්න ඕනේ සටහන ලියන්න. ඒක තමයි පළවෙනිම කාරණේ. ඊළඟට පුතේ ඕගොල්ලෝ හැමෝම සටහන ලියන්න ඕනේ නිල් පාට හෝ කළු පාට පෑනකින්. නිල් පාට පෑනකින් හෝ කළු පාට පෑනක් තමයි සටහන ලියන්න පාවිච්චි කරන්න ඕනේ. හරි? හැබැයි ඕගොල්ලන්ට මම අවසරයක් දෙනවා මාතෘකා අනුමාතෘකා සහ වැදගත් කරුණු. මාතෘකා අනුමාතෘකා සහ වැදගත් කරුණු. ඔන්න ඕවා පාට පෑනකින් ලියන්න පුළුවන්. ඒවට පාට පෑන් පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රධාන මාතෘකා ලියන්න එක පාටක්, අනුමාතෘකාව ලියන්න තව පාටක්,
එතකොට වැදගත් කරුණක් මොකක් හරි මම ලියා ගන්න කිව්වොත් මෙන්න මේ කරුණ වැදගත් දරුවෝ මේක ලියා ගන්න කියලා කිව්වොත් ඒකට තව පාටක් ඔහොම පාට පෑන් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට දැන් අපේ සටහන වඩාත් ලස්සන වෙනවනේ නේද? එතකොට සටහනක් ලස්සන වුණාම තමයි කවදා හරි ඔක බලන්න අපිට හිතෙන්නේ. ඒ හින්දායි අපි ඒ විදියට සටහනක් ලස්සනට ලියාගන්නේ. එහෙනම් පාට පෑන් පාවිච්චි කරන්න අවසරය තියෙනවා. හැබැයි මාතෘකා අනුමාතෘකා සහ වැදගත් කරුණු වලට විතරයි. සටහන කවදාකවත් පාට පෑනකින් ලියන්න එපා පුතේ. හරිද? ඒක ලියන්නේ නිල් කළු කියන පාට දෙකෙන්. ඊළඟට ඔය කිසිම තැනක කිසිවක් ලියන්න ඕගොල්ලන්ට රතු පෑන පාවිච්චි කරන්න තහනම්. මොකද ඕගොල්ලෝ දන්නවා රතු පාට කියලා කියන්නේ ගුරුවරයා පාවිච්චි කරන පාට. ඒ නිසා ඔයාගේ පොතේ කිසිම සටහනක් කිසිම මාතෘකාවක් ලියන්න රතු පෑන පාවිච්චි කරන්න එපා. යම් කිසි තැනක හරි වැරදි ලකුණු කරගන්න කියලා මම කිව්වොත් අන්න ඒ සඳහා රතු පෑනක් පාවිච්චි කරාට ගැටලුවක් නැහැ. ඒ හැර පාවිච්චි කරන්න යන්න එපා. හරිනේ එහෙනම් ඔන්න එහෙනම් සටහන ලියන විදිය ගැනත් කිව්වා. මම සටහන ගැන නම් ටිකක් වැඩිපුර බලනවා. ඒ හින්දා හරි ලස්සනට පිළිවෙලට සටහන ඔයාගේ ලියවෙන්න ඕනෙමයි. හරි. එහෙනම් අපි යමු පාඩමට. පුතේ අපිට 6 ශ්‍රේණියේ පාඩම් ඔක්කොම ගත්තාම පාඩම් 25ක් ඉගෙන ගන්න තියෙනවා. පාඩම් 25. ඔය පාඩම් 25න් 6 ශ්‍රේණිය පළවෙනි වාරයට අදාළව පාඩම් 8ක් වෙන් කරලා තියෙනවා. පාඩම් 8ක්. ඔය පාඩම් 8 තියෙන පළවෙනිම පාඩම තමයි මෙන්න මෙයා. ඒ තමයි වෘත්තය. අද අපි කතා කරන්න හදන්නේ මෙන්න මේ පළවෙනි පාඩම ගැන. මේ පාඩම පුතේ මාරම ලේසි පාඩමක්. උපරිම ලේසි. හරිම ලස්සන පාඩමක් අපිට ඉගෙන ගන්න තියෙන. එහෙනම් අපි යමු පාඩම ගැන සාකච්ඡා කරන්න. හරි. එහෙනම් හැමෝම පාට පෑනකින් ලියා ගන්න ඕගොල්ලන්ගේ සටහන් පොතේ පළවෙනි පිටුවේ අංක 1 කියලා දාලා පළවෙනි පාඩම වෘත්තය කියලා. පාට පෑනකින් ලස්සනට ලොකුවට ලියා ගන්න මාතෘකාව. මෙයා තමයි අපි අද සාකච්ඡා කරන මාතෘකාව වෙන්නේ. මෙයා තමයි පළවෙනි පාඩම. ලියා ගන්න පුතේ අංක 1 කියලා දාලා වෘත්තය. අංක 1 වෘත්තය. වෘත්තය. හරි. එහෙනම් ඔන්න ආසාවෙන් ඉගෙන ගන්න ඕනේ වැඩ ටික. හරි. අපි පාඩමට යන්න කලින් බලමු මේ පාඩමේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ මොනවා ගැනද කියලා. ඒක හොඳයි නේද? ඉගෙන ගන්න කලින් ඉගෙන ගන්න තියෙන්නේ මොනවා ගැනද කියලා දැනගන්න එක. මෙහෙමයි. දැන් ඔය ගණිතය කියන විෂය පුතේ අපි භාවිතා කරන හැඩතල තියෙනවා. ඒ කියන්නේ ගණිතය විෂයටම ආවේනික වුණු ගණිතය විෂයේදීම වැඩිපුර පාවිච්චි කරන හැඩතල තියෙනවා. එහෙම නැත්නම් අපිට රූප සටහන් කියලා කියන්නත් පුළුවන්. හරිද? අන්න ඒ හැඩතල පිළිබඳව පොඩි අවබෝධයක් ගන්න තමයි අපි මේ පාඩමේදී හදන්නේ. හැබැයි මේ හැඩතල අතර තියෙන එක්කෙනෙක් ගැන අපි වැඩිපුර අධ්‍යයනයක් කරනවා මේ පාඩමේ. දැන් ඕගොල්ලන්ට මම පොඩ්ඩක් තව පැහැදිලි කරොත් ඕගොල්ලෝ දන්නවනේ ඔය සමචතුරස්‍රය, ත්‍රිකෝණය, වෘත්තය ඔය වගේ හැඩතල අපි වැඩිපුර ගණිතය පැත්තේදී සාකච්ඡා කරනවා කියලා. ඕව සම්බන්ධයෙන් ගණන් හදන්න පවා තියෙනවා ගණිතේ. එතකොට ඔන්න ඔය හැඩතල ගැන පොඩ්ඩක් හැඳින්වීමක් කතා කරන්නයි අපි මේ හදන්නේ. හරිද? හරි. එහෙනම් අපි බලමු මේ පාඩමේ ඉගෙන ගන්න තියෙන කොටස් ගැන දැන්. ඔන්න ඔක තමයි ඉගෙන ගන්න තියෙන්නේ. අපි දැන් බලමු මුල ඉඳන් මොනවද මේ ඉගෙන ගන්න තියෙන කොටස් කියලා. මෙහෙමයි පුතේ. දැන් අපි මෙතෙන්දි කතා කරන්නේ මම අර ඉස්සෙල්ලා කිව්වත් වගේ හැඩතල ගැනනේ. එතකොට දැන් හැඩතලයක රූපයක් අඳින්න නම් අපිට රේඛා ඕනේනේ. රේඛා ඕනේ නේද? රේඛා එහෙම නැත්නම් සාමාන්‍ය ව්‍යවහාරයේ කියන මොනවද? ඉරි කියලා ඉරක් කියලා කියන්නේ අපි. පැන්සලෙන් ඉරක් අඳින්න. පෑනෙන් ඉරක් අඳින්න කියලා අපි කියන්නේ නේද? ඔය ඉරක් කියන එකනේ සාමාන්‍ය ව්‍යවහාරයේ ඉරක් කියලා හඳුන්වන එක තමයි අපි රේඛාවක් කියලා කියන්නේ. එතකොට හිතලා බලන්නකෝ. දැන් ඔයාට මොකක් හරි රූපයක් අඳින්න ඕනේ නම් ඔයාට රේඛා ඕනේ නේද? ඔයාට ඕනුනොත් ගේක රූපයක් අඳින්න. ඒකට රේඛා ඕනේ. ඔයාට ඕනුනොත් මිනිස් රූපයක් අඳින්න. ඒකටත් රේඛා ඕනේ. එහෙනම් අපි හැඩතල ගැන කතා කරද්දී හැඩතලවල රූප ඇඳීම ගැන කතා කරද්දී අපිට කතා කරන්න වෙනවා මුලින්ම රේඛා ගැන. මොකද හැම හැඩතලයක්ම හැම රූපයක්ම හැදිලා තියෙන්නේ රේඛා වලින්. ඒ නිසා අපි ඉස්සෙල්ලාම කතා කරමු රේඛා කියන මාතෘකාව ගැන. එහෙනම්
මෙන්න මේ ප්‍රධාන මාතෘකාව යටතේ අනුමාතෘකාවක් ලියා ගන්න. අනුමාතෘකාවක් රේඛා කිය. රේඛා. ඉස්සලා වගේ පාට පෑනකින් මාතෘකාවක් නේද? අනුමාතෘකාවක් විදියට දාගන්න රේඛා. හරි. අපි දැන් රේඛා ගැන පොඩි කරුණු ටිකක් ඉගෙනගෙන ඉමු. හරි මෙහෙමයි පුතේ. හැමෝම මාතෘකාව ලියාගෙනනේ තියෙන්නේ. මාතෘකාව රේඛා. හරි. දැන් අපි රූප සටහන් අඳිනවා. එතකොට ගණිතයේදීම ආවේනික වුණු ගණිතයේදීම අඳින රූප සටහනුත් තියෙනවා. එතකොට ඔය මොන රූප සටහන අඳින්න ගියත් ඒ රූප සටහන් අඳින්න අපිට රේඛා ඕනේ නේද? රේඛා ඕනේ. ඔය රේඛා කියන ඒවා පුතේ ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. ඒ කියන්නේ රූප සටහන් ඇඳීම සඳහා අපි භාවිතා කරන රේඛා ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. ප්‍රධාන වර්ග දෙකක්. ඒතර ඕගොල්ලෝ බලයි මොනවද ඒ වර්ග දෙක? ඒ වර්ග දෙක තමයි එකකට අපි කියනවා එක වර්ගයකට අපි කියනවා සරල රේඛා කියලා. එක වර්ගයකට කියනවා සරල රේඛා කියලා. අනිත් වර්ගයට අපි කියනවා වක්‍ර රේඛා කියලා. වක්‍ර රේඛා. එතකොට දැන් අපි ගණිතයේදී අඳිනු ලබන රූප සටහන් ගැන කතා කරද්දී අපි ගණිතයේදී අඳින රූප සටහන් සඳහා මෙන්න මේ විදිහේ රේඛා වර්ග දෙකක් පාවිච්චි කරනවා. මොනවාද රේඛා වර්ග දෙක? සරල රේඛා ඊළඟට වක්‍ර රේඛා. සරල රේඛා වක්‍ර රේඛා. අපි දැන් බලමු මේ දෙන්නගේ තේරුම මොකක්ද කියලා. දරුවනේ අපේ ගණිතයේ අපි අඳින රූප සටහන් සඳහා අපිට උපකාරී කරගන්න පුළුවන් උපකරණ අපේ ගණිත උපකරණ කට්ටලයේ ඇතුළත් කරලා තියෙනවා. මොකක්ද ඒ? ගණිත උපකරණ කට්ටලය කියන්නේ කාටද? ගණිත උපකරණ කට්ටලය කියලා කියන්නේ ඕගොල්ලෝ ඔය කියන්නේ කවකටු පෙට්ටිය කියලා. අන්න කවකටු පෙට්ටියට තමයි ගණිත උපකරණ කට්ටලය කියලා කියන්නේ. ඔය කවකටු පෙට්ටියේ තියෙනව නේද උපකරණ වගේක්. දැන් ඔයගොල්ලෝ අනිවාර්යෙන් කවකටු පෙට්ටියක් දැකලා තියෙන හැමෝම. සමහර ළඟ මේ වෙද්දිත් කවකටු පෙට්ටියක් ඇති. එතකොට ඔය කවකටු පෙට්ටියේ තියෙනවනේ පුතේ මේ උපකරණ. ඔය උපකරණ හැම එකක්ම තියෙන්නේ අපිට මේ රූප සටහන් ඇඳීම සඳහා භාවිතා කරන්න. විවිධ අවස්ථාවලදී පාවිච්චි කරන්න තමයි ඔය උපකරණ ටික අපිට සපයලා තියෙන්නේ. එතකොට ඔය උපකරණ කට්ටලයේ තියෙන පළවෙනිම ප්‍රධානම උපකරණය තමයි මෙන්න මෙයා. හෝදුව. ඔයගොල්ලෝ කියන්නේ නම් අඩි රූල කියලා නේද? ඕකට හැබැයි අඩි රූල කියන වචනේ නම් වැරදි. හරිද? අඩි රූල කියලා කියන්නේ සෙන්ටිමීටර් 30ක් දිග කෝදුවට. එයා නම් අඩි රූල කියලා කියන්න පුළුවන්. හරිද? එතකොට සාමාන්‍යයෙන් කවකටු පෙට්ටියේ තියෙන්නේ සෙන්ටිමීටර් 15ක් දිග රූලක් නේද? ඒකට අඩි රූල කියලා කියන්න නම් බෑ ඇත්තටම. හරි. කොහොම හරි ඇත්තටම මෙයාට අඩි රූලවත් කෝදුවවත් කියලා කියන්න බෑ. මෙයාට කියන හරිම නම තමයි පුතේ සරල ධාරය. මෙයාට කියන හරිම නම තමයි සරල ධාරය. අපිට ඉතින් ඔය සාමාන්‍ය විවහාරයේ අඩි රූල කෝදුව ඔහොම කියලා ඔකට හඳුන්වන්න පුළුවන්. හරිම නම සරල ධාරය. ඊළඟට ඕගොල්ලෝ දැකලා ඇති මෙන්න මෙහෙම උපකරණ දෙකකුත් ඔය කවකටු පෙට්ටියේ තියෙනවා. මෙන්න මෙහෙම උපකරණයක්. ඔන්න ඔය හැඩේ එකක් සහ ඊළඟට මෙන්න මෙහෙම ටිකක් ඊට වඩා දිග හැඩතලයකුත් තියෙනවා. ඔන්න ඔය විදිහ. හරි. එතකොට මේ හැඩතල දෙක සපයලා තියෙන්නේ පුතේ අපිට ඉස්සරහට කරන්න තියෙන ඇඳීම් සඳහා උපකාරී වෙන්න. හරිද? ඒව සඳහා තමයි මෙයාව යොදලා තියෙන්නේ. මෙයාට කියන්නේ විහිත චතුරස්‍ර කියලා. විහිත චතුරස්‍ර. මෙයාට කියනවා විහිත චතුරස්‍ර කියලා. ඊළඟට තව ඉන්නවා මෙන්න මෙහෙම කෙනෙක්. මෙන්න මෙහෙම කෙනෙක් ඉන්නවා.
ඔයාලා දැකලා ඇති. ඔන්න ඔය වගේ හැඩයක් තියෙන කෙනෙක් ඉන්නවනේ කවකටු පෙට්ටිය. මෙයාට කියන්නේ පුතේ කෝණමානය කියලා. කෝණමානය. කෝණමානය කියලා කියනවා. ඊළඟට තව දැකලා ඇති මෙන්න මෙහෙම කෙනෙක් ඉන්නවා. මම මේ ඔයගලන්ට දල රූප සටහනක් මෙයාගේ නම් අඳින්නේ. මෙයාගේ හැඩය ගැන ලොකුවට හිතන්න යන්නපා. මේ වගේ හැඩයක් තමයි මෙයාට තියෙන්නේ කොහොම හරි. මෙන්න මෙහෙම මෙතෙන්ට පැන්සලක් දාන්න පුළුවන්. මෙන්න මේ වගේ හැඩයක් තියෙන උපකරණයක් ඔයගලගේ කවකටු පෙට්ටියේ තියෙනවා. මෙයාට කියන්නේ දරුවෝ කවකටුව කියලා. මෙයාගේ මෙන්න මෙතෙන්ට පැන්සලක් දාන්න පුළුවන්. මෙයාට කියනවා අපි කවකටුව කියලා. කවකටුව. ඊළඟට තව කෙනෙක් ඉන්නවා. මේ කවකටුව වගේම කෙනෙක් හැබැයි යාගේ පොඩි වෙනසක් තියෙනවා. මෙන්න මෙහෙම කෙනෙක් ඉන්නවා තව. ඒ කියන්නේ අර පැන්සලක් දාන්න බෑ. දෙපැත්තෙම තියෙන්නේ යකඩින් හදපු තුල් දෙක. ඔන්න ඔය වගේ උපකරණයක් තියෙනවා. මෙයාට කියනවා පුතේ බෙදුම් කටුව කියලා. බෙදුම් කටුව. එතකොට මේ හැම උපකරණයක්ම අපිට සපයලා තියෙන්නේ අපි ගණිතයේදී අඳින දේවල් සඳහා උපකාරී කරගන්න. චුට්ටක් මේ වචන ටික එහෙම පාඩම් කරගන්න මතක තියාගන්න. මොකද අපිට ඉස්සරහට ඕන වෙනවා. දැනට ලොකුවට ඕනෙන්නේ නැති නිසා. හරිද? දැනට ඒ කියන්නේ අපි මෙතෙන්දී 6 ශ්‍රේණියේදී මේ ගණිත උපකරණ කට්ටලය ගොඩාක් පාවිච්චි කරන්නේ නැහැ. ඒ හින්දා මේගොල්ලෝ වැඩි අපිට උවමනා වෙන්නේ නැහැ 6ේදී. හැබැයි ඉස්සරහට ගොඩක් උවමනා වෙනවා. ඒ හින්දා ඔන්න ඉන්නවා අපේ ගණිත උපකරණ කට්ටලේ අපිට සපයලා තියෙන උපකරණ ටික. සරල ධාරයක් තියෙනවා. විවිධ චතුරස්‍ර දෙකක් තියෙනවා. ඊළඟට කෝණමානයක් තියෙනවා. කවකටුවක් තියෙනවා. බෙදුම් කටුවක් තියෙනවා. හරි. දැන් මේ උපකරණ මම කිව්වානේ අපිට දීලා තියෙන්නේ ඇඳීම් සඳහා උපකාරී වෙන්න කියලා. හරි. දැන් අපි යමුකෝ ආයේ මුලට. මම කිව්වා රූප සටහන් අඳින්න රේඛා වර්ග දෙකක් ඕනේ කියලා. එතකොට සරල රේඛා, වක්‍ර රේඛා කියලා කොටස් දෙකකට ඒගොල්ලෝ බෙදෙනවා කියලාත් කිව්වා. පුතේ ඔතනින් සරල රේඛා කියලා කියන්නේ සරල ධාරය භාවිතා කරලා අඳින රේඛාවලට. සරල ධාරයක් භාවිතා කරලා අඳින ආකාරයේ රේඛාවලට තමයි සරල රේඛා කියලා කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හැඳින්වුවොත් සාමාන්‍ය වචනෙන් අපි කියන්නේ කෙලින් ඉරක් කියලා. කෙලින් ඉරක්. අන්න ඒ වගේ රේඛාවක් තමයි අපි හඳුන්වන්නේ සරල රේඛාවක් කියලා. දැන් ඔයා අඩිරූල එහෙම නැත්නම් සරල ධාරය භාවිතා කරලා රේඛා කිහිපයක් ඇඳොත් මෙන්න මේ වගේ රේඛානේ ඇඳෙන්නේ. ඔන්න ඔය වගේ එකම දිශාවකට යන රේඛා තමයි ඇඳෙන්නේ. එකම දිශාවකට ගමන් කරන රේඛා. ඔන්න ඔය වගේ රේඛා තමයි ඇඳෙන්නේ. ඔන්න ඔය විදිහේ රේඛාවලට තමයි පුතේ කියන්නේ සරල රේඛා කියලා. මෙන්න මේ විදිහේ රේඛා තමයි අපි හඳුන්වන්නේ සරල රේඛා. එතකොට දැන් ඔය විදිහේ රේඛාවලට අමතරව වක්‍ර වුණු රේඛා තියෙනවා. වක්‍ර වෙනවා කියලා කියන්නේ අපි කියන්නේ රවුම් වුණු කියලා. හරිද? ඒ කියන්නේ රවුමක හැඩයට ඔන්න මෙන්න යන ඒ කියන්නේ අර හරි කෙලින් නැති එකම දිශාවට නොයන විවිධ පැතිවලට හැරවෙන රේඛා තියෙනවා. ඒ කියන්නේ හිතන්නකෝ මෙන්න මේ වගේ රේඛා මෙහෙම රේඛාවක්. ඊළඟට මේ විදිහේ රේඛාවක්. ඊළඟට අපි ගත්තොත් මේ විදිහේ රේඛාවක්. දැන් මේ රේඛාවල මෙතන තියෙන ලක්ෂණේ නෑනේ පුතේ නේද? හරිද? ඔන්න ඔය වගේ රේඛාවලට තමයි අපි කියන්නේ වක්‍ර රේඛා කියලා. වක්‍ර රේඛා කියන්නේ ඔන්න ඔය කට්ටියට. එතකොට දැන් ඕගොල්ලෝ හිතලා බලන්නකෝ. අපි ගත්තොත් අපි ගණිතයේ අඳින හැඩතල ගැන ත්‍රිකෝණය. ත්‍රිකෝණය කියන හැඩතලයේ පුතේ ඇඳිලා තියෙන්නේ මෙන්න මේ සරල රේඛාවලින්. සරල රේඛාවලින් තමයි ත්‍රිකෝණයක් ඇඳිලා තියෙන්නේ. එතකොට අපි ගත්තොත් සමචතුරාශ්‍රය, ඍජුකෝණාශ්‍රය වගේ රූප සටහන් ඒගොල්ලන්ගෙත් දකින්න පුළුවන් සරල රේඛා තමයි.
ඒගොල්ලන්ගේ තියෙන සරල රේඛා. හැබැයි දැන් ඕගොල්ලෝ හිතලා බලුවොත් වෘත්තය ගැන. වෘත්තය සරල රේඛා තියනවද? නෑ. වෘත්තයක සරල රේඛා නෑ. එහෙනම් ඉතින් අපිට මේ අඩි රූල පාවිච්චි කරලා වෘත්තයක් අඳින්න පුළුවන් වෙන්න බෑ නේද? එහෙම බෑනේ. සරල ධාරයෙන් අඳින්න බෑනේ නේද? සරල ධාරයෙන් ත්‍රිකෝණ අඳින්න පුළුවන්. ඊළඟට ඍජු කෝණාශ්‍ර අඳින්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් එහෙම සමචතුරාශ්‍ර අඳින්න පුළුවන්. ඒව අඳින්න පුළුවන්. හේතුව ඒගොල්ලෝ සරල රේඛා වලින් හැදිලා තියෙන නිසා. හැබැයි වෘත්තයක් අපි ගත්තොත් වෘත්තයක දරුවනේ තියෙන්නේ වක්‍ර රේඛා. වෘත්තයක තියෙන්නේ වක්‍ර රේඛා. එතකොට දැන් වක්‍ර රේඛා අඳින්න අපිට උපකරණයක් නැද්ද? බලමු. ඒක කෙනෙක් හිතන්න පුළුවන් කෝණමානයෙන් අඳිනවා ඇති. නෑ කෝණමානය භාවිතා කරන්නේ නෑ. එයාගේ නිකන් වක්‍රභාවයක් තියෙනවා තමයි. හැබැයි එයා නෙමෙයි මෙතන ඉන්න උපකරණය වක්‍ර රේඛා අඳින්න භාවිතා කරන්නේ. එයා තමයි මෙන්න මෙයා. අපිට අපේ ගණිත උපකරණ කට්ටලේ වක්‍ර රේඛාවක් ඇඳගන්න උපකාරයක් පිණිස දීලා තියෙන උපකරණය තමයි කව කටුව කියලා කියන්නේ. කව කටුවෙන් තමයි අපිට පුළුවන් ඔය වක්‍ර රේඛීය රූප අඳින්න. දැන් වෘත්තයක් අඳින්න ඒ වගේ තැනකදී එහෙම නැත්නම් වෘත්තයකින් භාගයක් වෘත්තයකින් කොටසක් ඒ වගේ දෙයක් ඇඳගන්න අපිට පුළුවන් මෙන්න මෙයාගේ උපකාරය ගන්න. හරි. ඔන්න ඕක ගැන තමයි ඉස්සෙල්ලාම අපි කතා කරන්න ඕනේ. එහෙනම් දැන් අපි මේ කතා කරපු දේවල් ටික ආයෙ සාරාංශ කරගමු. මොනවා ගැනද අපි කතා කළේ? අපි කතා කළේ රේඛා ගැන. ඇයි රේඛා ගැන කතා කළේ? හේතුව රූප ගැන තමයි අපි ඉගෙන ගන්න හදන්නේ. ගණිතයේ භාවිතා වන රූප සටහන් ගැන. එතකොට මේ රූප අඳින්න රේඛා ඕනේ. අන්න ඒ නිසා අපි රේඛා ගැන කතා කරනවා. එතකොට ඉස්සෙල්ලාම අපි ඉගෙන ගත්තා රේඛා වර්ග දෙකක් ප්‍රධාන වශයෙන් තියෙනවා. රේඛා වර්ග දෙකක්. මොනවද රේඛා වර්ග දෙක? පළවෙනි රේඛා වර්ගය තමයි පුතේ සරල රේඛා. දෙවෙනි රේඛා වර්ගය තමයි වක්‍ර රේඛා කියලා කියන්නේ. දැන්ම පාඩම් කරගමු. රේඛා ප්‍රධාන වර්ග දෙකයි. සරල රේඛා, වක්‍ර රේඛා. එතකොට මොනවද සරල රේඛා කියලා අහුවොත් අපිට කියන්න පුළුවන් සරල ධාරය භාවිතා කර අඳින රේඛා සරල රේඛා. සරල ධාරයක් භාවිතා කරලා අඳිනවා නම් ඒක සරල රේඛාවක්. ඒ කියන්නේ කෝදුවක් හෙවත් අඩි රූලක් පාවිච්චි කරලා අඳින රේඛා. එහෙම නැත්නම් සරල භාෂාවෙන් කියන්න පුළුවන් කෙලින් රේඛා. අන්න ඒව තමයි සරල රේඛා කියලා කියන්නේ. එතකොට සරල ධාරයක් භාවිතයෙන් ඇඳිය නොහැකි රේඛාවලට අපි කියනවා දරුවෝ වක්‍ර රේඛා කියලා. ඒ කියන්නේ අඩි රූලක් පාවිච්චි කරලා නම් අඳින්න බෑ. අන්න ඒ වගේ කට්ටියට අපි කියනවා වක්‍ර රේඛා කියලා. එතකොට දැන් ඒ වගේ රේඛාවක් අඳින්න උපකාරී කරගන්න පුළුවන් උපකරණය තමයි කව කටුව කියලා කියන්නේ. හරි. ඔන්න ඔය ටික තමයි පුතේ අපිට ඉස්සෙල්ලාම ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට ඔය ගොඩක් ඇඳීම් කටයුතු සඳහා අපිට මේ ඔක්කොම උපකාරී වෙනවා. හැබැයි මෙයාගේ උපකාරය නම් වැඩි නැහැ. හරිද? මෙයාව පාවිච්චි කරන්නේ අපි සාමාන්‍ය පෙළ මට්ටමේ කොහෙත්ම. හරිද? මෙයාගේ උපකාරය නම් නැහැ. හැබැයි මේ කට්ටිය අපිට උපකාරී වෙනවා. හරි නේද? එහෙනම් අපි පළවෙනි කොටස් කිහිපය ලියාගෙන ඉමු අපේ පාඩම. හොඳයි. ඕගොල්ලෝ දැන් ලියාගත්තනේ පුතේ මේ මාතෘකාවක් රේඛා කියලා. හරි. ඒ මාතෘකාව යටතේ සටහනක් ලියා ගන්න නිල් පාට පෑනේ. ඒ මාතෘකාව යටතේ සටහනක් ලියන්න නිල් පාට පෑනේ. ලියන්න මෙහෙම රූප සටහන් රූප සටහන් රූප සටහන් රූප සටහන් ඇඳීම සඳහා රූප සටහන් රූප සටහන් ඇඳීම සඳහා ඇඳීම සඳහා ඇඳීම සඳහා භාවිතා කරන ඇඳීම සඳහා ඇඳීම සඳහා
භාවිතා කරන භාවිතා කරන භාවිතා කරන රේඛා භාවිතා කරන රේඛා භාවිතා කරන රේඛා භාවිතා කරන රේඛා ප්‍රධාන වර්ග භාවිතා කරන රේඛා ප්‍රධාන වර්ග ප්‍රධාන වර්ග ප්‍රධාන වර්ග දෙකකි ප්‍රධාන වර්ග දෙකකි ප්‍රධාන වර්ග දෙකකි හරි ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා මොනවාද ප්‍රධාන වර්ග දෙක දැන් පාඩම් තියෙන්න ඕනේ සරල රේඛා සහ වක්‍ර රේඛා අලියා ගන්න අංක 1 සරල රේඛා अंक 1 सरल रेखा अंक 1 सरल रेखा सरल रेखा अंक 2 लिया गන්න පුතේ वक्र रेखा अंक 2 वक्र रेखा वक्र रेखा හරිනේ එහෙනම් එතකොට රූපසරහන් අදින්න රේඛා වර්ග දෙකක් ඔන්න පාවිච්චි කරනවා කියලා අපි ඉගෙන ගත්තා. එකක් සරල රේඛා අනිත් එක පුතේ වක්‍ර රේඛා. සරල රේඛා වක්‍ර රේඛා. හරි. ඊළඟට අපි ලියාගමු මෙන්න මෙහෙම කරුණු ටිකක්. මේගොල්ලෝ ගැන. ලියන්න මෙහෙම ඊළඟට රූලක් ඇරලා වෙනම තරු ලකුණක් දාලා නිල් පාට පෑනෙන් ලියන්න ගණිතයේදී අප අඳිනු ලබන ගණිතයේදී අප අඳිනු ලබන විවිධ ගණිතයේදී අප අඳිනු ලබන විවිධ රූප සටහන් අඳිනු ලබන විවිධ රූප සටහන් ඇඳීම සඳහා රූප සටහන් ඇඳීම
සඳහා ගණිත උපකරණ ඇඳීම සඳහා ගණිත උපකරණ කට්ටලයේ ඇති ගණිත උපකරණ කට්ටලයේ ඇති ගණිත උපකරණ කට්ටලයේ ඇති උපකරණ ගණිත උපකරණ කට්ටලයේ ඇති උපකරණ භාවිතා කරයි උපකරණ භාවිතා කරයි හරි පුතේ දැන් මං සටහන කියවද්දි ඔන්න ඔය වගේ තමයි සටහන කියවන්නේ දැන් සමහරු ඇති මං ඔය කියවන වේගෙන් සටහන ලියන්න පුළුවන් අය ඒ වගේම ඉන්න පුළුවන් මම මේ කියන වේගෙන් සටහන ලියන්න බැරි කෙනෙක් සමහර විට දරුවෝ මං කියන වේගෙන් සටහන ලියා ගන්න බැරුව ගියොත් ඔයා නැවත වීඩියෝ එකේ ටිකක් පිටිපස්සට ගිහිල්ලා ඒ බැරි වුණු තැන ඉඳන් නැවත සැරයක් නරඹලා සටහන ලියා ගන්න ඕනේ. හරිද? මොකද දැන් අපි කොහොමත් වේගෙන් සටහනක් ලියන්න ටිකක් ඉගෙන ගන්න ඕනේ 6 ශ්‍රේණිය වෙනකොට. ඒ හින්දා ටික ටික අපි වේගය වැඩි කරගමු. හරිනේ එහෙනම්? ඔන්න සටහන. එහෙනම් දැන් මම ආයෙ පැහැදිලි කරනවා ඔන්න රූප අඳින්න රේඛා වර්ග දෙකක් ඕනේ. ඒ තමයි සරල රේඛා සහ වක්‍ර රේඛා. එතකොට ඔය කියන රේඛා අඳින්න ඒ වගේම රූප අඳින්න අපිට උපකාරී වෙන කෙනා තමයි ගණිත උපකරණ කට්ටලයේ තියෙන උපකරණ. මේ ඉන්නේ ඒ උපකරණ ටික. සරල ධාරය, ඒ කියන්නේ ඕගොල්ලෝ සාමාන්‍ය විදියට කියන අඩි රූල, හරිද? ඊළඟට විහිත චතුරස්‍ර, ඊළඟට ඉන්නවා කෝණමානය, ඊළඟට ඉන්නවා කවකටුව, ඊළඟට තියෙනවා බෙදුම් කටුව. මේගොල්ලන් අඳුරගෙන තියෙන්න ඕනේ නේද? හරි. මම හිතන්නේ ඔයගොල්ලෝ සමහර අයව නම් දැනටම දන්නවා ඇති. හැබැයි සමහර අයගේ නම් අද වෙන්න ඇති අහන්න ඇත්තේ. දැන් මේ විහිද චතුරස්‍රය එහෙම සමහර විට ගොඩක් අය දන්නේ නැහැ. මේගොල්ලන් කියන නම. හරි. දැන් දරුවනේ මෙන්න මෙහෙම වැඩක් කරන්න ඕනේ. ඔතෙන්ට මෙන්න මේ අයව ඇඳලා නම් ටික ලියා ගන්න ඕනේ. මොකද දැන් කවදා හරි දවසක ආය අමතක වුණොත් එහෙම ওই නම් ටික නේද? පොතෙන් හොයාගන්න පුළුවන් වෙන්න එපා. ඒ හින්දා දැන් මේකේ පොඩි රූපයක් ඇඳලා නම් ටික ලියා ගන්න වෙනවා. හරිද? එතකොට දැන් ඕගොල්ලන්ට පුළුවන් නම් මේ රූප ටික මේ විදිහට අඳින්න හරියටම ලස්සනට ඔයාට අඳින්න පුළුවන්. අපි හිතමුකෝ මේ වගේ රූප සටහන් එහෙම ටිකක් අඳින්න අමාරුයි කියලා. එතකොට වැඩිහිටියෙක්ගෙන් උදව්වක් ගත්තට කමන්නේ. මොකද දැන් මෙතෙන්දී උමනා වෙන්නේ මට මේ නම් ටික ඕගොල්ලෝ මතක තියාගන්න එක. මොකද රූප සටහනක් විභාගයට අඳින්න කියලා එන්නේ නැහැ. හරිද? ඒ හින්දා රූප සටහන ගැටලුවක් නැහැ. එක්ක ඕගොල්ලන්ට පුළුවන් නම් රූප සටහන අඳින්න. එහෙම නැත්නම් වැඩිහිටියෙක්ගේ උදව්වක් ගන්න. රූප සටහන් ටික ඇඳ ගන්න. හරි? ඊළඟට නම් ටික ලියා ගන්න ඕනේ. එහෙම නැත්නම් තව විදිහක් තියෙනවා. ඒ තමයි ඕගොල්ලන්ට පුළුවන් නම් මේ කට්ටියගේ රූප ටිකක් හොයාගන්න. රූප කොලයකින් හෝ එහෙම නැත්නම් වෙනත් ආකාරයකින් මේ පස් දෙනාගේ රූප ටිකක් හොයාගන්න. ඒ රූප ටික අලවලා උතන නම් ටික ලිව්වත් ගැටලුවක් නැහැ. පැහැදිලිනේ? හරි. එහෙනම් වීඩියෝ එක නතර කරලා අඳින අය මේ රූප සටහන් ටික අඳින අය ඇඳලා නම් ටික ලියා ගන්න. රූප සටහන් ටික හොයාගන්න පුළුවන් කියලා හිතන අය ඒ සඳහා ඉඩක් තියන්න රූප සටහන් ටික අලවලා නම ලියා ගන්න. පැහැදිලිද?
හරි. එහෙනම් දැන් අඳින අයට වෙලාවක් යනවනේ. එතකොට මම පාඩම අතරතුර කාලයක් දුන්නොත් එහෙම නිකම් මේ වීඩියෝ එක ප්ලේ වෙන එක විතරනේ දරුවනේ වෙන්නේ. හරිද? ඒ හින්දා මෙහෙමයි කරන්නේ. ඕගොල්ලෝ අඳිනවා නම් ওই රූප සටහන් ටික දැන් ඔතෙන්ට ඇඳලා නම් ටික ලියා ගන්නවා නම් මේ වීඩියෝ එක නතර කරලා ඕගලන්ට අවශ්‍ය කාලය අරන් පැහැදිලිව ලස්සනට ඔය ටික ඇඳලා නම් ටික ලියා ගන්න. හරිද? ඊළඟට නැවත වීඩියෝ එක ප්ලේ කරලා එතන ඉඳන් නැවත පාඩමත් එක්ක සම්බන්ධ වෙන්න. එතකොට යම්කිසි කෙනෙක් රූප සටහන් ටික අලවන්න හිතන් ඉන්නවා නම් ඒ සඳහා අවශ්‍ය ප්‍රමාණය, ඒ කියන්නේ පිටු භාගයක් විතර ඕනේනේ. රූප සටහන් 5ක් තියෙනවනේ අලවන්න. එතකොට ඒ සඳහා යන ඊට ප්‍රමාණය තියලා ඊළඟ කොටසත් එක්ක සම්බන්ධ වෙන්න. පැහැදිලිනේ? හරි. එහෙනම් දැන් අදින කට්ටිය ටක් ගාලා වීඩියෝ එක නතර කරා අඳින්න ගත්තා. අනිත් කට්ටිය ඉඩ තියලා ඊළඟ කොටසට යමු. හරි පුතේ. දැන් ඔයගොල්ලෝ අඳුරගත්තා මෙන්න මේ 5 දෙනාව. අපිට ගොඩාක් තැන්වල රූප නිර්මාණය කරන්න මේ 5 දෙනාගේ උදව් තියෙනවා. හරිද? 5 දෙනා තමයි කවුද? සරල ධාරය, වේද චතුරස්‍ර, කෝණමානය, ඊළඟට කව කටුව, ඊළඟට බෙදුම් කටුව. හැබැයි ඉතින් 5 දෙනාගේ උදව් තියෙනවා කිව්වට මෙන්න මෙයාගෙන් නම් උදව්වක් නැහැ ඉතින්. හරිද? බෙදුම් කටුව. එයාගෙනත් ඉතින් අපි දැනන් ඉමු. හරි. කොහොම හරි ඔන්න ගණිත උපකරණ කට්ටලේ තියෙන උපකරණ ටිකක් දැන් ඕගොල්ලෝ අඳුරනවා. එහෙනම් රේඛා ප්‍රධාන වර්ග දෙකයි, සරල රේඛා, වක්‍ර රේඛා. එතකොට අපිට ඒ දේවල් තුලින් රූප නිර්මාණය කරන්න අපේ ගණිත උපකරණ කට්ටලේ තියෙන උපකරණ උපකාරී වෙනවා. එතකොට මේ උපකරණ ගැන මෙන්න අපි හඳුනාගත්තා. ඊළඟට අපි ලියාගමු මෙන්න මේ දෙන්න ගැන වෙන වෙනම. ඒ කියන්නේ අපි ඉගෙන ගත්තනේ පුතේ මේ රේඛා වර්ග දෙකක් තියෙනවා කියලා. එතකොට දැන් අපි මේ රේඛා වර්ග දෙක ගැන වෙන වෙනම ඉගෙනගෙන තියෙන්න බෑ. මෙන්න මෙහෙම දෙයක් තමයි සරල රේඛාවක් කියලා කියන්නේ. මෙන්න මෙහෙම දෙයක් තමයි වක්‍ර රේඛාවක් කියන්නේ කියලා එහෙම අපිට වෙන වෙනම අඳුර ගන්න පුළුවන් වෙන්න බෑ නේද? යම්කිසි කෙනෙක් ඇහුවොත් අපෙන් මොකද්ද සරල රේඛාවක් කියලා කියන්නේ? ඒතකොට අපිට කියන්න පුළුවන් වෙන්න බෑ. මෙන්න මෙහෙම එකක් තමයි සරල රේඛාවක් කියලා කියන්නේ. ඇඳලා පෙන්වන්න කිව්වොත් අඳින්න පුළුවන් වෙන්නත් ඕන. එතකොට දැන් කවුරු හරි කෙනෙක් ඇහුවොත් අපෙන් වක්‍ර රේඛාවක් කියන්නේ මොකක්ද කියලා. එතකොට අපිට වචනෙන් එයාට කියන්න පුළුවන් වෙන්න ඕනේ. මෙන්න මෙහෙම එකක් තමයි වක්‍ර රේඛාවක් කියලා කියන්නේ. එතකොට එයා කිව්වොත් එහම ඇඳලා පෙන්වන්න කියලා අපිට වක්‍ර රේඛාවක් ඇඳලා පෙන්වන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඒ හින්දා අපි මේ දෙන්න ගැන තව ටිකක් කරුණු ටිකක් ඉගෙන ගමු. හරි. එහෙනම් දැන් ඕගොල්ලෝ සටහනේ මේ රූප සටහන් ටික ඇඳලානේ. මම මේ රූප සටහන් ටික මකලා දානවා. අලවන කට්ටිය ඒ රූප සටහන් ටික අලවන්න ඉඩ තියලා තියෙනවානේ. හරි. ඒ කොටසට පස්සේ අංක 1 කියලා දාලා පුතේ ලියාගන්න මේ මාතෘකාව ලියපු පාටින්ම වගේ අංක 1 කියලා දාලා සරල රේඛා කියලා ලියන්න. අංක 1 සරල රේඛා. සරල රේඛා. සරල රේඛා. හරි. දැන් අපි කතා කරගමු සරල රේඛාවක් කියන්නේ මොකක්ද කියලා. හරි. මාතෘකාව ලියන්නකො අංක 1 සරල රේඛා. හරි. මාතෘකාව ලියුවා නේද? මතකද පුතේ මම ඉස්සෙල්ලා කියපු එක? සරල රේඛාවක් කියන්නේ මොකක්ද කියලා කලින් මම කිව්වා. මතක නම් මතක් කරලා බලන්න මොකක්ද කිව්වේ කියලා. අපි කතා කළා මතකද? අර උපකරණ අතර තියෙනවා සරල ධාරය කියලා කෙනෙක්. ඒ කියන්නේ අපි අඩිරූල කියලා කියන්නේ නේද? අන්නේ සරල ධාරයක් භාවිතා කරලා අඳින රේඛාවලට තමා පුතේ කියන්නේ මොන රේඛා කියලාද? සරල රේඛා කියලා. එහෙනම් සරල ධාරයක් භාවිතයෙන් අඳිනු ලබන රේඛා තමා සරල රේඛා කියලා අපි හඳුන්වන්නේ. හරි. එහෙනම් අපි ලියාගමු සටහන. මෙන්න මේ මාතෘකාවට පහලින් නිල් පාට පෑනෙන් ලියාගන්න තරු ලකුණක් දාලා නිල් පාට පෑනෙන් ලියාගන්න සටහන සරල ධාරය සරල ධාරය සරල ධාරය සරල
දාරය සරල දාරය වරහන් ඇතුලේ දාන්න කෝදුව කියලා. කෝදුව. නැත්නම් ඔයගොල්ලෝ දන්නේ නැහැ අමතක වුණොත් එහෙම සරල දාරය කියන්නේ මොකක්ද කියලා බැරි වෙලාවක්. එහෙනම් වරහන් ඇතුලේ අපි දාගමු නිල් පාට පෑනෙන්ම කෝදුව. සරල දාරය එහෙම නැත්නම් කෝදුව. භාවිතා කර භාවිතා කර භාවිතා කර අඳිනු ලබන භාවිතා කර අඳිනු ලබන අඳිනු ලබන අඳිනු ලබන සරල දාරය භාවිතා කර අඳිනු ලබන රේඛා අඳිනු ලබන රේඛා අඳිනු ලබන රේඛා සරල රේඛා නම් වේ අඳිනු ලබන රේඛා සරල රේඛා සරල රේඛා නම් වේ සරල රේඛා නම් වේ සරල රේඛා නම් වේ හරි පුතේ ඔන්න සරල රේඛා කියලා කියන්නේ එහෙනම් සරල දාරයක් භාවිතයෙන් අඳිනු ලබන රේඛා. එහෙම නැත්නම් අඩි රූල තියෙන්නේ. එයාව පාවිච්චි කරලා අඳිනේවට තමයි සරල රේඛා කියලා කියන්නේ. හරි. මෙන්න ටක් ගාලා උතෙන්ට අඳින්න පොඩි සරල රේඛා කොටස් ටිකක්. ඇඳලා ලියා ගන්න සරල රේඛා කියලා. අඩි රූල ගත්තා. අරන් ගොඩාක් දිගේම නෙමෙයි. පොඩි සරල රේඛා කොටස් ටිකක් උතන අඳින්න උදාහරණ විදියට. මෙහෙම ඔන්න ඔහම එක එක දිශාවලට අඳින්න පුළුවන් ඉතින් නේද? සරල රේඛා කියලා එවුවා. ඔන්න ඔහම අඳින්න පුතේ රේඛා කිහිපයක්. ඇඳලා ලියා ගන්න එතනින් මෙන්න මේ වගේ රේඛා වලට තමයි කියන්නේ සරල රේඛා කියලා. සරල රේඛා. පැහැදිලි නේද? ওই ටික දැන් පාඩම් කරගෙනත් යමු ඈ. සරල දාරය භාවිතයෙන් අඳින රේඛා සරල රේඛා. හරි අඳින්නටක් කාලා හරි නේද? හොඳයි. කාලය ඇතිනේ පුතේ. ඊළඟට අංක 2 කියලා ඉස්සෙල්ලා වගේම පාට පෑනකින් දාගන්න අංක 2 කියලා මාතෘකාවක් විදිහට වක්‍ර රේඛා කියලා. ඒ කියන්නේ ඉස්සෙල්ලා ඔයගොල්ලෝ ලියවනේ අංක 1 සරල රේඛා කියලා. ඒකේ සටහන ලියලා දැන් මේ රූප සටහන ඇඳලානේ. ඊළඟට දැන් ලියා ගන්න අංක 2 වක්‍ර රේඛා. වක්‍ර රේඛා. වක්‍ර රේඛා. හරි. එතකොට පුතේ වක්‍ර රේඛාවක් කියන්නේ මොකද්ද? වක්‍ර රේඛාවක් කියන එක අපි හඳුන්වන්නේ මෙහෙම. සරල දාරය භාවිතයෙන් ඇඳිය නොහැකි රේඛා. දැන් අඩි රූලක් පාවිච්චි කරලා කවමදාකවත් පුතේ මේ වගේ එකක් අඳින්න බෑනේ. හරි. මේ වගේ දැන් මීටත් වඩා වෙනස් ඒවා තියෙනවා. ඒ කිසිම එකක් අඳින්න බෑ. හරිද? වක්‍රතාවයක් තියෙන නිසා අඳින්න බැරුව යනවා. ඒ හින්දා අඩි රූලෙන් අඳින්න බැරි ආකාරයේ රේඛාවක් තියෙනවා නම් ඒක වැටෙන්නේ පුතේ වක්‍ර රේඛා ගණයට. හරිද? හරි. එහෙනම් අපි ලියා ගමු මෙන්න මෙහෙම. නිල් පාට පෑනෙන් තරුවක් දාලා ලියා ගන්න.
සරල ධාරය සරල ධාරය සරල ධාරය සරල ධාරය භාවිතයෙන් සරල ධාරය භාවිතයෙන් සරල ධාරය භාවිතයෙන් භාවිතයෙන් සරල ධාරය භාවිතයෙන් ඇඳිය නොහැකි සරල ධාරය භාවිතයෙන් ඇඳිය නොහැකි ඇඳිය නොහැකි රේඛා ඇඳිය නොහැකි ඇඳිය නොහැකි රේඛා ඇඳිය නොහැකි රේඛා වක්‍ර රේඛාවේ එහෙම නැත්නම් වක්‍ර රේඛා නම් වේ වක්‍ර රේඛා නම් වේ වක්‍ර රේඛා නම් වේ වක්‍ර රේඛා නම් වේ හරි ලියාගත්තානේ සරල ධාරය භාවිතා කරලා අඳින්න පුළුවන් නම් සරල රේඛා සරල ධාරය භාවිතා කරලා අඳින්න බැරි වගේ දේවල් තියෙනවා නම් ඒවා වක්‍ර රේඛා හරි ඔතෙන් අපි වක්‍ර රේඛා ටිකක් අඳිමු මේ වගේ මේව අඳින්න වෙන්න නම් ඕගොල්ලන්ට තාම නිදහස් අතින් ඕක අඳින්න. ඒ කියන්නේ නිකන් අතින් ඇඳලා දාන්න. මොකද අපිට කවකටුව පාවිච්චි කරන්න බෑ පුතේ 6 ශ්‍රේණියේ වැඩවලට. 7 දී තමයි කවකටුවේ භාවිතය තියෙන්නේ. ඒ හින්දා අපි දැනට නිකන් සටහනේ අපිට ඕක අඳුර ගන්න පුළුවන් හින්දා අපි රූප ටිකක් අඳිමු උතෙන්ට සාමාන්‍ය අතින් මෙහෙම ඇඳලා දාන්න. ඔය විදිහේ වක්‍ර රේඛා ටිකක් උතෙන්ට අඳින්නකො. ඔන්න ඔය ආකාරයෙන්. දැන් ඔය වගේ රේඛාවක් අපිට කවදාකවත්ම අඩි රූලක් පාවිච්චි කරලා අඳින්න බෑනේ නේද? ඒ නිසා මේගොල්ලන්ට තමයි අපි කියන්නේ වක්‍ර රේඛා කියලා. එන වක්‍රතාවයක් තියෙනවා මේගොල්ලන්. වක්‍ර රේඛා. ඔන්නෝම පොඩි රූප ස්ථාන ටිකක් ඇඳලා වක්‍ර රේඛා කියලා දාන්නකො. ඔන්න එහෙනම් අපි හඳුනා ගැනීමක් කළා. රේඛා ගැන ඉගෙන ගත්තා. ඊළඟට අපේ ගණිත උපකරණ කට්ටලේ තියෙන උපකරණ ගැනත් අපි ඉගෙන ගත්තා. හොඳයි. රේඛා ටිකකුත් ඇඳලා වක්‍ර රේඛා කියලා ලියා ගන්නකො. හරි නේද? ඒක හරි. ඔන්න දැන් රේඛා ගැන අපි ඉගෙන ගත්තා පුතේ. රේඛා ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. සරල රේඛා සහ වක්‍ර රේඛා. එතකොට ඕව වලින් තමයි අපි රූප අඳින්නේ. ඒකට අපිට ගණිත උපකරණ කට්ටලේ දින උපකරණ උපකාරී වෙනවා. හරි. දැන් අපි රේඛා ගැන කතා කරලා ඉවරයි. බලන්න ඔය කොටස් ටික දැන් පාඩම් නේද කියලා. චූටි කොටස් ටිකක් ඉගෙනගන්න. පොඩි කොටස් ටිකක් මම ටිකක් ලොකු වෙලාවක් ගත්තා ඕගොල්ලන්ට මතක තියාගන්න පුළුවන් වෙන විදිහට ගොඩාක් පැහැදිලි කරලා ඒක කියලා දෙන්න. හරි. ඔන්න එහෙනම් රේඛා ගැන කතාව ඔතනින් ඉවරයි. හරි. දැන් අපි යමු රේඛා භාවිතා කරලා අඳින්නේ මොනවද? රූපනේ. ඒ ගැන ඉගෙන ගන්න. මෙව්වට කියන්නේ පුතේ නිකම් රූප කියලා නෙමෙයි. තල රූප කියලා. තල රූප. අපි බලමු ඇයි එහෙම කියන්නේ කියලා. ලියා ගන්නකො මාතෘකාවක් අනු මාතෘකාවක් විදිහට. ඉස්සෙල්ලා අර රේඛා කියන මාතෘකාව ලියපු පාටින්ම ලියා ගන්න. ඊළඟ අනු මාතෘකාව තමයි තල රූප. තල රූප. තල රූප. තල රූප. ලියා ගන්නකො මාතෘකාව. තල රූප.
හරි නේද? අපි දැන් බලමු තල රූපයක් කියන්නේ මොන වගේ දෙයක්ද කියලා. හරි. දැන් අපි ඔය ඉගෙනගත්තු සරල රේඛා ඊළඟට වක්‍ර රේඛා කියන රේඛා වර්ග යොදාගෙන පුතේ අපි දැන් රූපයක් අඳිනවා කියලා හිතන්නකෝ. හැබැයි දැන් රූපයක් මට අඳින්න පුළුවන්ද නිකන් මෙහෙම දැන් මම මාකර් එක අරගෙන මෙහෙම අඳිනවා මේ අවකාශයේ. දැන් ඇඳුනද? නෑනේ. ඒ කියන්නේ පුතේ තේරුම් ගන්න රේඛා තිබ්බට මදි. ඒ රේඛා අඳින්න අපිට මතු පිටක් ඕනේ නේද? මතු පිටක් එපැ. දැන් මන්නම් දේවල් අඳින්නේ මේ මතු පිටේ. වයිට් බෝඩ් එක කියන මතු පිටේ. තමා මං දේවල් අඳින්නේ. එතකොට ඕගොල්ලෝ කඩදාසියක පොතේ කඩදාසියනේ තියෙන්නේ නේද? කඩදාසිය තමයි ඕගොල්ලන්ගේ රූප සටහන් අඳින්නේ. ඒ කියන්නේ පුතේ තේරුම් ගන්න මේ රේඛා භාවිතා කරලා රූප අඳිද්දී ඒ රූපය අඳින්න මතු පිටක් ඕනේ. මතු පිටක් එහෙම නැත්නම් අපි කියනවා තලයක් ඕනේ. තලයක් හෙවත් මතු පිටක් ඕනේ. අන්න තලයක හෙවත් මතු පිටක අඳින නිසා අපි ඔය රූප වලට කියනවා තල රූප කියලා. හරි? තලයක හෙවත් මතු පිටක. අපි ඇත්තටම මේක අඳින්නේ සමතල මතු පිටකනේ. සමතලයිනේ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම මේ වයිට් බෝඩ් එක සමතලයි. එහෙම නැත්නම් බ්ලැක් බෝඩ් එකක් තිබ්බත් කළු ලෑල්ලක් තිබ්බත් ඒකත් සමතලයි නේ. එතකොට ඔයගොල්ලන්ගේ පොතේ කඩදාසිය කියන්නේ සමතලයි. එතකොට මෙන්න මේ වගේ සමතල පෘෂ්ඨයක එහෙම නැත්නම් සමතල මතු පිටක අපි අඳින නිසා තමයි මේ රූප වලට කියන්නේ පුතේ තල රූප කියලා. ඔන්න එහෙනම් දැන් මතක තියාගන්න ඕනේ ඈ. ගණිතේ අපි අඳින රූප සටහන් වලට අපි කියන්නේ තල රූප. හේතුව ඒගොල්ලෝ හැමෝම අපි අඳින්නේ තලයක ඒ කියන්නේ මතු පිටක නිසා. ඒක මොන වගේ වුවද අඳින්නේ? ඇයි අපි අඳිනවනේ මෙන්න මේ වගේ අයව නේද? මෙන්න මෙහෙම කෙනෙක් ඔය වගේ තල රූප අඳිනවනේ අපි ගණිතයේදී. එතකොට අපි මෙයාට කියනවා කවුරු කියලාද? මෙයාට කියනවා පුතේ ත්‍රිකෝණය කියලා. ඔයගොල්ලෝ දන්නවනේ නේද? ත්‍රිකෝණය කියලා කියනවා මෙයා. ඊළඟට අපි තව අඳිනවා මෙන්න මේ වගේ රූප සටහන්. මෙයාට කවුරු කියලාද කියන්නේ? මෙයාට කියනවා සමචතුරස්‍රය කියලානේ. මෙයාට කියනවා සමචතුරස්‍රය. මම එදා දැක්කා මේ නම් කරලා තියෙනවා ඔයගලන්ට අර දුන්නු පිවිසුම් පරීක්ෂණේ. ඒකේ මෙන්න මේ වගේ නම් කරලා තියෙනව වල මේ වචනය ලියද්දි අකුරු වරද්දලා නම් තියෙනවා. ඒ හින්දා හරියට වචන ලියන්නත් පුරුදු වෙන්න ඕනේ. සමචතුරස්‍රය. ඊළඟ පුතේ තව අපිට ඉතින් ගණිතයේ තව හම්බ වෙනවා. එක කට්ටිය. මෙන්න මේ වගේ කෙනෙක් ගත්තොත් මෙයාට කියන්නේ අපි ඍජු කෝණාශ්‍රයනේ. ඍජු කෝණාශ්‍රය. ඍජු කෝණාශ්‍රය කියලා කියනවා. තව ඉන්නවා පුතේ. තව ඉන්නවා ගණනාවක් කට්ටිය ඉන්නවා. අපි ඉස්සරහට ඉගෙන ගමු. හරිද? එක නම් වලින් හඳුන්වන කට්ටිය ඉන්නවා. මම ඔයගොල්ලන්ට දැනට කියලා දෙන්නම්කො දෙන්නෙක් ගැන. තව එක්කෙනෙක් ඉන්නවා පුතේ මෙන්න මෙහෙම හැඩයක් තියෙන. සරල රේඛා පහකින් අඳින කෙනෙක් ඉන්නවා. 1යි 2යි 3යි 4යි 5යි. ඔන්න ඔය වගේ හැඩයක් තියෙන කෙනෙක් ඉන්නවා. මෙයාට කියන්නේ පුතේ ගණිතයේදී පංචාශ්‍රය කියලා. පංචාශ්‍රය. පංච කියලා කියන්නේ පහටනේ. නේද? පංච කියලා කියන්නේ පහට. එතකොට මේ වගේ එකකට කියන්නේ පංචාශ්‍රය කියලා. ඔය වගේ සරල රේඛා 6කින් අඳින්න පුළුවන් රූපක් තියෙනවා. මේ වගේ හයක් තියෙනවා නේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි. බලන්නකො ලස්සනයි. හරි. මේ වගේ කට්ටියට කියන්නේ පුතේ ෂඩාශ්‍රය. මේ වගේ හැඩතලයකට කියනවා ෂඩාශ්‍රය කියලා. ඔය වගේ තව තියෙනවා ගණනාවක් හැඩතල අපේ ගණිතේ. සරල රේඛා වලින් අඳින්න පුළුවන් අය. හැබැයි අමතක කරන්න එපා වක්‍ර රේඛා වලින් අඳින්න පුළුවන් කට්ටියක් ඉන්නවා. දැන් අපි ගත්තොත් මෙන්න මේ වගේ කෙනෙක්. හරි. මෙයාට අපි කියනවා කවුරු කියලාද? මෙයාට කියනවා අපි වෘත්තය කියලා. වෘත්තය.
එතකොට ඔය වෘත්තයේ චූට්ටක් විතර වෙනස් වුණොත් මෙන්න මේ වගේ කෙනෙක් හැදෙනවනේ. නිකන් බිත්තරයක් වගේ හැඩයක්. ඔය වගේ හැඩයකට අපි කියන්නේ ඉලිප්සය. ඉලිප්සය. ඔයගොල්ලෝ ඉගෙනගෙන ඇති. පෘථුවිය සූර්යයා වටා ගමන් කරන්නේ ඉලිප්සාකාර ගමන් මාර්ගයක කියලා එහෙම කියනවා නේද? හරි. ඒතර මෙයාට කියනවා ඉලිප්ස. මෙන්න මේ වගේ පුතේ දැන් බලන්නකො අපි අර ඉගෙනගත්තු සරල රේඛා වක්‍ර රේඛා කියන ඒවා භාවිතා කරලා අපි රූප සටහන් අඳිනවා. හැබැයි අඳින්නේ මොකකද? මතු පිටක. මතු පිටක අඳින හින්දා මේගොල්ලන්ට කියන්නේ මොන රූප කියලාද? තල රූප කියලා. තල රූප. පැහැදිලි නේද? හරි. ඊළඟ කාරණය පුතේ. අපි දැන් තල රූප අඳිද්දී රේඛා වර්ග දෙකක්ම පාවිච්චි කරනවානේ. මොනවද? සරල රේඛා වක්‍ර රේඛා. එතකොට දැන් මම මේ අඳපු පළවෙනි පස් දෙනා දිහා බලන්නකෝ. ත්‍රිකෝණය, සමචතුරාශ්‍රය, ඍජුකෝණාශ්‍රය, පංචාශ්‍රය, ෂඩාශ්‍රය මේ පස් දෙනාම ගත්තොත් මේ පස් දෙනාගෙම තියෙන්නේ සරල රේඛා කියලා වාට තේරෙනව නේද? මේ සරල රේඛා විතරයි. සරල රේඛා විතරයි, සරල රේඛා විතරයි, සරල රේඛා විතරයි, සරල රේඛා විතරයි. අන්න සරල රේඛා විතරමනේ තියෙන්නේ. එතකොට ඔය වගේ රූපවලට, ඔය වගේ තල රූපවලට අපි විශේෂ නමක් දෙනවා මෙන්න මෙහෙම. මේගොල්ලන්ගේ තියෙන්නේ සරල රේඛා විතරක් නිසා අපි මේගොල්ලන්ට කියනවා සරල රේඛීය තල රූප කියලා. සරල රේඛීය තල රූප. හරි නේද? සරල රේඛා විතරක් තියෙන නිසා තමයි එහෙම නමක් කියන්නේ. අපි කියන යාට සරල රේඛීය තල රූපයක් කියලා. සරල රේඛීය තල රූප. හරි. ඊළඟට පුතේ එහෙනම් තේරුම් ගන්න මෙන්න මේ වගේ කට්ටිය. වෘත්තය, ඉලිප්සය, ඒ වගේ අය. ඒගොල්ලන්ගේ තියෙන්නේ වක්‍ර රේඛානේ නේද? වක්‍ර රේඛා තියෙන්නේ. අන්න ඒ නිසා ඒගොල්ලන්ට කියනවා අපි වක්‍ර රේඛීය තල රූප කියලා. වක්‍ර රේඛීය තල රූප. අන්න. දැන් ඉස්සරහට ඉගෙන ගනිද්දි මේව ගැන තව ඉගෙන ගන්න දේවල් තියෙනවා. දැනට අපි මෙහෙම ඉගෙනගෙන යමු මූලික කරුණු ටික. හරි? ඔන්න එහෙනම් අර අපි ඉගෙනගත්තු රේඛා භාවිතා කරලා තලයක හේවත් මතු පිටක අඳින රූප වලට අපි කියනවා තල රූප කියලා. එතකොට මේ තල රූප වල අපිට ප්‍රධාන කාණ්ඩ දෙකක් අඳුර ගන්න පුළුවන්. ඒ තමයි සරල රේඛා විතරක් භාවිතා කරලා අඳින රූප තියෙනවා. ඒවට අපි කියනවා සරල රේඛීය තල රූප කියලා. ඊළඟට වක්‍ර රේඛා විතරක් භාවිතා කරලා අඳින අය ඉන්නවා. ඒගොල්ලන්ට කියනවා වක්‍ර රේඛීය තල රූප කියලා. පැහැදිලි නේද කරුණු ටික? එහෙනම් රේඛා වර්ගාව. එතකොට එතනින් තමා රූප ඇඳුනේ. ඊළඟට ඒ රූප වලට භාවිතා කරපු රේඛා වර්ගය අනුව ඒගොල්ලන්ව සරල රේඛීය තල රූප, වක්‍ර රේඛීය තල රූප කියලා ඔන්න කොටස් වුණා. හරි. එහෙනම් දැන් අපි මේ ටික සටහන් පොතට ඇතුළත් කරගමු. අපි මේ ඉගෙනගත්තු ටික සටහන් පොතට දාගමු. හරි. දැන් ඕගොල්ලෝ හැමෝම තල රූප කියලා ලියලා තියෙනවනේ. නේද? හරි. ඒ මාතෘකාව යටතේ තරු ලකුණක් දාලා නිල් පාට පෑනෙන් මෙන්න මේ සටහන ලියා ගන්න පුතේ. නිල් පාට පෑනෙන් තරු ලකුණක් දාලා ලියන්න. ලියන්න මෙහෙම. රේඛා භාවිතා කර රේඛා භාවිතා කර රේඛා භාවිතා කර රේඛා භාවිතා කර समतल रेखा भाविता कर समतल मतु पिटक समतल मतु पिटक වරහන් ඇතුළේ ලියා ගන්න පුතේ. ඕකටම තමයි කියන්නේ තලයක් කියලා. තලයක සමතල මතු පිටකට තමයි අපි කියන්නේ තලයක් කියලා. තලයක් එහෙම නැත්නම් පෘෂ්ඨයක් කියලාත් කියනවා. සමතල මතු පිටක වරහන් ඇතුලේ තලයක
තලයක අඳිනු ලබන තලයක අඳිනු ලබන තලයක අඳිනු ලබන අඳිනු ලබන රූප අඳිනු ලබන රූප අඳිනු ලබන රූප තල රූප අඳිනු ලබන රූප තල රූප නම් වේ තල රූප නම් වේ තල රූප නම් වේ හරි පොතේ දැන් උදාහරණ කියලා දාලා මෙන්න මේ කට්ටියව ඔතෙන්ට ලියා ගන්න ඕනේ රූප සටහනක් ඇඳලා මේ ඉන්නේ තල රූප නේද තලයක තමයි ඇඳලා තියෙන්නේ රේඛා තමයි පාවිච්චි කරලා තියෙන්නේ අඳින්න. ඒතර මේ වගේ කට්ටිය තමයි තල රූප කියලා හඳුන්වන්නේ. හැබැයි මම මෙතන ඔක්කොම ඇඳලා නැහැ. ආයෙත් කියනවා. තව ඉන්නවා ගණිතයේ ගොඩාක් අය ඉන්නවා. අපි ඉස්සරහට ඒව ඉගෙන ගන්නවා. හරිනේ? අපි කීප දෙනෙක් දැනට උදාහරණයක් විදියට ඔතෙන්ට සටහන් කරගෙන යමු. හරි. එහෙනම් දැන් ඕගොල්ලෝ අර ඉස්සෙල්ලා වගේම තමයි. මේ පාඩම ටිකකට නතර කරලා වීඩියෝ එක නතර කරන්න. වීඩියෝ එක නතර කරලා ඔන්න ඔය ඕගොල්ලන්ට බෝඩ් එකේ දකින්න ලැබෙන රූප ටික පිළිවෙලට ඔතන ඇඳලා ලියා ගන්න පුතේ නම් ටික. හැබැයි දැන් මේ රූප සටහන් අඳිද්දි අනිවාර්යෙන් අඩි රූල පාවිච්චි කරන්න ඕනේ පුතේ පළවෙනි ටික අඳිද්දි. මේ දෙන්නව අඳිද්දි නම් ගැටලුවක් තියෙනවා. මොකද අපිට තාම කව කට්ට පාවිච්චි කරන්න බෑ කියලා මම කිව්වනේ නේද? ඒ හින්දා ඔයාලා මේ වෘතය ඇඳ ගන්න සාමාන්‍යයෙන් කාසියක් පාවිච්චි කරන්නකෝ කාසියක් හරි බෝතල් මූඩියක් හරි ඕගොල්ලන්ගේ වටපිටාවෙන් හොයාගන්න පුළුවන් නේ. එයාව පාවිච්චි කරලා වෘතය අඳින්න ඉලිප්ස් එක සාමාන්‍ය අතින් ඇඳලා දාන්න. නිකන් හැඩතලයේ විතරක්. හරි නේද? හරි. එහෙනම් දැන් පාඩම ටිකකට නතර කරලා වීඩියෝ එක ඔන්න ඔය රූප සටහන් ටික ඔයාගේ සටහනේ ඔතෙන්ට උදාහරණ කියලා දාලා සටහන් කරගන්න පුතේ. සටහන් කරගෙන ඉවර වෙලා නැවත එතන ඉඳන් වීඩියෝ එක ප්ලේ කරලා පාඩමත් එක්ක එකතු වෙන්න. හොඳයි. ඔන්න දැන් එහෙනම් ඕගොල්ලෝ මේ වෙද්දි මේ රූප සටහන් ටික පුතේ පොතේ උදාහරණ කියලා ඇඳගෙන තියෙන්න ඕනේ. හරි. ඊළඟට අපි උතන තව කාරණාවක් කතා කළා නේද? දැන් ඔයගොල්ලෝ ඉගෙන ගත්තා මේ වගේ කට්ටිය තමයි තල රූප කියලා කියන්නේ. හැබැයි මතකද මම කිව්වා සරල රේඛා විතරක් තියෙනකොට අපි කියන්නේ සරල රේඛීය තල රූප කියලා. වක්‍ර රේඛා විතරක් තියෙද්දි අපි කියන්නේ වක්‍ර රේඛීය තල රූප කියලානේ නේද? අන්න ඒ ගැනත් අපි සටහනක් උතෙන්ට ලියා ගමු. හොඳයි. තරු ලකුණක් දාලා ලියන්න මෙන්න මෙහෙම නිල් පාට පෑනෙන් සටහනක් නිල් පාට පෑනෙන් ලියා ගන්න දරුවෝ සටහනක් තරු ලකුණක් දාලා සරල රේඛා සරල රේඛා පමණක් සරල රේඛා පමණක් සරල රේඛා පමණක් භාවිතයෙන් සරල
රේඛා පමණක් සරල රේඛා පමණක් භාවිතයෙන් සරල රේඛා පමණක් භාවිතයෙන් අඳිනු ලබන අඳිනු ලබන අඳිනු ලබන සරල රේඛා පමණක් භාවිතයෙන් අඳිනු ලබන තල රූප අඳිනු ලබන තල රූප අඳිනු ලබන තල රූප ලියා ගන්න පුතේ මෙන්න මෙහෙම උපුටා ගැනීමේ ක්‍රමය ඇතුලේ පාට පෑනකින් ලියන්න අඳිනු ලබන තල රූප කියලා ඊළඟට පාට පෑනකින් ලියා ගන්න සරල රේඛීය තල රූප සරල රේඛීය තල රූප ඔන්නෝම ලියා ගන්න උපුටා ගැනීමේ ක්‍රමය ඇතුලේ සරල රේඛීය තල රූප පාට පෑනකින් තමයි ලියන්නේ මේ කොටස සරල රේඛීය තල රූප සරල රේඛීය තල රූප ඊළඟට නිල් පෑනෙන් ලියන්න නම් වේ සරල රේඛීය තල රූප ඊළඟට නිල් පෑනෙන් නම් වේ සරල රේඛීය තල රූප නම් වේ ඒ කියන්නේ පුතේ මෙන්න මේ වගේ පළවෙනි පස් දෙනා වගේ අය ඒ කියන්නේ සරල රේඛා විතරක්ම පාවිච්චි කරලා අපි අඳිනවා නම් රූපයක් අපි යාට කියනවා සරල රේඛීය තල රූපයක් කියලා. දැන් හොඳටම තේරෙනවා නේද එහෙම කියන්නේ ඇයි කියලා. සරල රේඛා කියන අය පාවිච්චි කරලා අඳින නිසා. හරි. දැන් ඔයගොල්ලෝ දන්නවා සරල රේඛා කියන්නේ මොනවද කියලාත් දන්නවා. තල රූප කියන්නේ මොනවද කියලාත් දන්නවා. ඇයි එහෙම කියන්නේ කියලාත් දන්නවා. ඊළඟට ඒ දෙකම එකට සම්බන්ධ වුණාම සරල රේඛීය තල රූප හැදෙනවා. හරිනේ? හරි. ඊළඟට රූලක් කරලා ඊළඟ රූලේ නැවත සැරයක් තරු ලකුණක් දාලා නිල් පාට පෑනින් ලියා ගන්න මෙහෙම. තරු ලකුණක් දාලා නිල් පාට පෑනින්. වක්‍ර රේඛා වක්‍ර රේඛා වක්‍ර රේඛා වක්‍ර රේඛා වක්‍ර රේඛා පමණක් වක්‍ර රේඛා පමණක් 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 භාවිතයෙන් වක්‍ර රේඛා පමණක් භාවිතයෙන් භාවිතයෙන් අඳිනු ලබන භාවිතයෙන් අඳිනු ලබන අඳිනු ලබන අඳිනු ලබන තල රූප අඳිනු ලබන තල රූප අඳිනු ලබන තල රූප හරි ඉස්සෙල්ලා වගේ පුතේ දැන් පාට පෑනකින් ලියා ගන්න මෙන්න මෙහෙම උපුටා ගැනීමේ කමා ඇතුලේ වක්‍ර රේඛීය තල රූප උපුටා ගැනීමේ කමා ඇතුලේ ලියා ගන්න වක්‍ර රේඛීය තල රූප වක්‍ර රේඛීය තල රූප වක්‍ර රේඛීය තල රූප
ඊළඟට අර ඉස්සෙල්ලා වගේමයි නිල් පාට පෑන් ලියා ගන්න. නම් වේ වක්‍රරේඛීය තල රූප කියලා ලියලා ඊළඟ නිල් පාට පෑන්ෙන් ලියන්න නම් වේ වක්‍රරේඛීය තල රූප නම් වේ. එහෙනම් මෙන්න මේ වගේ වක්‍ර රේඛා වලින් විතරක් අපි අඳිනු ලබන තල රූප වලට අපි කියනවා පුතේ වක්‍ර රේඛීය තල රූප කියලා. එහෙනම් මේ තියෙන වක්‍ර රේඛීය තල රූප දෙක. හරි. ඔන්න එහෙනම් අපි තල රූප ගැනත් ඉගෙන ගත්තා. බලන්න කොච්චර ලස්සන විෂයක්ද කියලා නේද? හැම දෙයකටම තේරුමක් තියෙනවා. ඒ තේරුම අනුව තමයි යාට නමක් දීලා තියෙන්නේ. අපි රූප අඳින්න රේඛා වර්ග දෙකක් පාවිච්චි කරනවා. සරල රේඛා, වක්‍ර රේඛා කියලා. එතකොට මේ දේවල් අඳින්න අපිට ගණිත උපකරණ කට්ටලයක් වෙනම තියෙනවානේ. ඒගොල්ලන්ගේ උපකාර තියෙනවා අපිට. ඒකේ තියෙන උපකරණ අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ නිර්මාණ වලට, මේ ඇඳීම් වලට. එතකොට අපි එහෙම අඳින රූප සටහන් අඳින්නේ තලයක හින්දා, ඒ කියන්නේ මතු පිටක හින්දා අපි තල රූප කියලා කියනවා. එතකොට මේ තල රූප විවිධ හැඩයෙන් තියෙනවානේ. එතකොට මේ තල රූප අතර සරල රේඛා වලින් විතරක්ම ඇඳෙන අය ඉන්නවා. ඒගොල්ලන්ට කියනවා සරල රේඛීය තල රූප කියලා. ඊළඟට වක්‍ර රේඛා වලින් විතරක්ම ඇඳෙන අය ඉන්නවා. ඒගොල්ලන්ට කියනවා වක්‍ර රේඛීය තල රූප කියලා. හරි. ඔන්න ඔහොම පුතේ අපි තල රූප ගැන ඔන්න ඉගෙන ගත්තා. හරි. ඔන්න දැන් අපි ගණිතයේ කොහොමද මේ රූප සටහන් හැදිලා තියෙන්නේ? එතකොට ඒවට පාවිච්චි වුණු රේඛා මොනවද? ඒගොල්ලන්ගේ නම් මොනවද කියලා ඔන්න පොඩි අවබෝධයක් ගත්තා. සම්පූර්ණ අවබෝධයක් නැහැ ඉතින්. නේද? තව ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඔක්කොම ඉතින් එකම ශ්‍රේණිය ඉගෙන ගන්න නැහැනේ. ඒ හින්දා අපි ඉස්සරහා පන්තිවලදී ඉස්සරහා ශ්‍රේණිවලදී තව කරුණු ඉගෙන ගමු. හරි. දැන් කොහොම හරි පුතේ අපි ඔය ඉගෙන ගත්ත කට්ටියගෙන් අපි එක්කෙනෙක් ගැන වැඩිපුර මෙතෙන්දී අධ්‍යයනය කරනවා. ඒ තමා මෙන්න මෙයා වෘත්තය. හරිද? ඒකයි මේ පාඩම වෘත්තය කියලා නම් කරලා තියෙන්නේ. අපි ඔය ඉගෙනගත්තු කට්ටියකින් අපි දැන් වෘත්තය ගැන වැඩිපුර ඉගෙන ගන්නයි හදන්නේ. ඇයි එහෙම වැඩිපුර ඉගෙන ගන්න? ඔයගොල්ලෝ දකින්න ඇති අර මම ඇඳපු තල රූප දිහා බැලුවොත් එතන තිබ්බ ලස්සනම තල රූපය අපිට වෘත්තය කියලා කියන්න පුළුවන් නේද? මොකද වෘත්තයකට තියෙන වක්‍ර රේඛානේ. එයාගේ හැඩය ගත්තහම ඊළඟට එයාව ඇඳෙන විදිහ ගත්තහම ඒක අනිත් හැම කෙනාටම වඩා වෙනස්. ඒ හින්දා පුතේ මේ වෘත්තය කියන එකට ගණිතයේ විශේෂ තැනක් තියෙනවා. හරිද? දැන් ඕගොල්ලෝම බැලුවොත් අපි අවට තියෙන දේවල් දිහා මේ ගොඩක් දේවල් වලට වෘත්ත පාවිච්චි කරලා තියනවා කියලා ඔයාලට තේරෙනව නේද? හරිද? ඕගොල්ලන්ගේ ගෙදර තියෙන ඔරලෝසු මුහුණක් වෙන්න පුළුවන්, විවිධ ආභරණ වෙන්න පුළුවන්, ඊළඟ මල් පෝච්චි වෙන්න පුළුවන් නේද? අපිට මේ අවට දකින්න පුළුවන් ගොඩක් දේවල් වල මේ වෘත්තාකාර හැඩය කියන එක දකින්න පුළුවන්. ඒ හින්දා මේ වෘත්තය කියලා කියන්නේ ගණිතඥයෝ කියනවා හැඩතල අතර තියෙන ලස්සනම හැඩතලය කියලා. ඒ හින්දා අපි එයා ගැන වැඩිපුර දේවල් ටිකක් කතා කරන්න ඕනේ. හරි. එහෙනම් අපි ඊළඟ මාතෘකාවට යමු. ඊළඟ මාතෘකාව තමයි පුතේ වෘත්තය. ලියා ගන්න අර අනුමාතෘකා ලියපු පාටින්ම ඊළඟ අනුමාතෘකාව වෘත්තය. වෘත්තය. හරි. දැන් වෘත්තයක් කියන්නේ මොකක්ද කියලා අහුවොත් එහෙම ඉතින් මෙන්න මේ වගේ හැඩතලයක් නේද? ඔන්න ඔය වගේ හැඩතලයක්. ඔන්න ඔය වගේ එකක් නේ පුතේ වෘත්තය කියලා කියන්නේ. හරි. එතකොට දැන් සාමාන්‍ය ව්‍යවහාරය නම් අපි ඔකට කියනවා මොකද්ද? රවුමක් කියලාත් කියනවානේ. හැබැයි රවුම කියන වචනේ කවදාකවත් ලියන්න යන්න එපා. මොකද අපි ඒක සාමාන්‍ය ව්‍යවහාරේ නිකන් කියද්දි පාවිච්චි කළාට අපි ලියද්දි ඕකට රවුම කියලා ලියන්නේ නැහැ. අපි කියන්නේ වෘත්තය කියලා. වෘත්තය. මම දැක්කා මේ අර පිවිසුම් පරීක්ෂණයේ වෘත්තය කියලා සමහරු හරි වැරදියට ලියලා තියෙනවා. සමහරු ලියලා තිබ්බා ඒක මෙහෙම වෘත්තය තිබ්බා. ඊළඟට තව විදි තිබ්බා. වෘත්තය කියලා තිබ්බා. කොහොම තිබ්බා? වෘත්තය කියලා පුතේ හරියටම ලියන්නේ මෙහෙම වෘත්තය. හරි. දැන් අපි වෘත්තය ගැන බලමු ටිකක්. පළවෙනිම දේ. හරිද? අපි කියනවා පුතේ අපේ ගණිතයේ තියෙන ප්‍රධානම වක්‍ර රේඛීය තල රූපය. මෙයා වක්‍ර රේඛීය තල රූපයක් නේද?
හරිද? ඒ හින්දා අපේ ගණිතයේ තියෙන ප්‍රධානම වක්‍ර රේඛීය තල රූපය තමයි පුතේ වෘත්තය කියලා කියන්නේ. ප්‍රධානම වක්‍ර රේඛීය තල රූපය. ඒතකොට අපි මෙයා ගැන 11 ශ්‍රේණියට යනකම් අධ්‍යයනය කරනවා. මේ වෘත්තය ගැන. හරිද? විවිධ තැන්වල විවිධ දේවල් වෙනුවෙන් මෙයා අපිට උපකාරී වෙනවා ගණනය කිරීම සඳහා. ඒ හින්දා මෙයා ගැන අපි 11 ශ්‍රේණියට යනකම් ඉගෙන ගන්නවා. කොහොම හරි පළවෙනිම කාරණය තමයි ප්‍රධානතම වක්‍ර රේඛීය තල රූපය තමයි පුතේ වෘත්තය කියලා කියන්නේ. හරිද? දැන් ඊළඟට අපි බැලුවොත් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ වෘත්තය කියන හැඩතලයේ දරුව ගොඩක් අලංකාර හැඩතලයක්. අලංකාරම හැඩතලයේ කිව්වත් නිවැරදි. ඒ නිසාම මේ වෘත්ත විවිධ තැන්වල විවිධ දේවල් සඳහා යොදාගෙන තියෙනවා. දැන් ඕගොල්ලෝ බැලුවොත් එහෙම ඕගොල්ලෝ ඉන්න වටපිටාවම මේ වෘත්තාකාර හැඩය දකින්න පුළුවන් අවස්ථා දේවල් ගොඩාක් ඕගොල්ලන්ට හොයාගන්න පුළුවන්. දැන් මම කියන්නම්කෝ මල් ළඟ තියෙන සාමාන්‍ය දේවල් දැන් ගත්තොත් එහෙම ඕගොල්ලන්ට පේනවා ඇති. දැන් මම ඔර්ලෝසුවක් පැලඳගෙන ඉන්නව නේද? බලන්න මේ ඔර්ලෝසු මුහුණත ගැන. මේ ඔර්ලෝසු මුහුණතට තියෙන පුතේ වෘත්තාකාර හැඩයක්. හරිද? ඔර්ලෝසු මුහුණතට තියෙන වෘත්තාකාර හැඩයක්. එතකොට මම මේ ඇඳන් ඉන්න කමිසේ තියෙන බොත්තම් වලට තියෙන්නේ වෘත්තාකාර හැඩයක්. වෘත්තාකාර හැඩයක්. ඊළඟට පුතේ දැන් මම මේ පාවිච්චි කරන මේ මාක පෙන් එක ගත්තොත් ඔයගලන්ට පේනවද මේ මාක පෙන් එකේ මේ කෙළවර තියෙන්නේ වෘත්තාකාර හැඩයක්. හරිද? එතකොට දැන් ඕගොල්ලෝ බැලුවොත් ඕගොල්ලෝ ඉන්න අවට පරිසරය දිහා. හරිද? ඕගොල්ලන්ට පෙනේ පුතේ වෘත්තාකාර හැඩය තියෙන තැන් ඕන තරම්. හරිද? දැන් ඕගොල්ලෝ නිකන් ඔයා ඉන්න කාමරයේ වටපිටාවේ නැත්තම් ඔයා පාවිච්චි කරන දේවල් වලම බලන්නකො. පෑනේ කොපුව ගලවලා බලන්න. වෘත්තයක් තමයි පේන්න තියෙන්නේ නේ. හරිද? එතකොට සමහර මකන තියෙනවා. ඒව වෘත්තාකාරයි. නේද? එතකොට ඔයා කෑම කන්නේ වෘත්තාකාර පිඟානක. ඊළඟට ඔයා වතුර බොන්නේ වෘත්තයක් දකින්න පුළුවන් වෘත්තාකාර හැඩයක් තියෙන කෝප්පයක හෝ වීදුරුවක. ඊළඟට ඔයාලා දැකලා ඇති ආභරණවල මුද්දක් ගත්තොත් එහෙම මුද්දට තියෙන්නේ වෘත්තාකාර හැඩයක්. නේද? සමහර කරාබුත් තියෙනවා වෘත්තාකාර. ඊළඟට ඔයාලා වාහනයක් දිහා බැලුවොත් ඒකේ ටයරය වෘත්තාකාරයි. සුක්කානම වෘත්තාකාරයි. සමහර වාහනවල මෙහෙම අර ඉදිරි පසින් තියෙන අපි කියනවා විදුලි පහන්. අපි කියන්නේ හෙඩ්ලයිට් කියලා. හරිද? ඒවත් වෘත්තාකාරයි නේද? ওই බස් වල වෑන් වල සමහර නේද? වෘත්තාකාරයව තියෙනවා. එතකොට පුතේ හිතලා බලන්නකො තව වාදන භාණ්ඩවල වෘත්තාකාර දේවල් දකින්න පුළුවන්. හරිද? ඒ හින්දා මේ අපි ඉන්න අවට වටපිටාව තුල මේ හැඩතලය තමා ගොඩක් තැන්වල අපිට දකින්න පුළුවන් වෙලා තියෙනවා. ගොඩක් තැන්වල තියෙනවා. හේතුව මේ හැඩතලය හරි අලංකාර හැඩතලයක්. හරිද? ඒ නිසා. එහෙනම් පළවෙනි කාරණේ තමා අපිට තියෙන ප්‍රධානම වක්‍රරේඛීය තල රූපය තමයි පුතේ වෘත්තය කියලා කියන්නේ. ඊළඟ කාරණය තමයි අපි අවට පරිසරයේ වෘත්තාකාර හැඩය දකින්න පුළුවන් දේවල් ඕන තරම් තියෙනවා. හැබැයි පුතේ ඒ සමහර දේවල් අනිවාර්යයෙන්ම වෘත්තාකාරයි. අනිවාර්යයෙන්ම වෘත්තාකාරයි. හැබැයි සමහර දේවල් ඇතැම් විට වෘත්තාකාරයි. සමහර දේවල් ඇතැම් විට වෘත්තාකාරයි. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ පුතේ මෙහෙමයි. දැන් අපි හිතමුකෝ අපේ ගෙදර තියෙන බිත්ති ඔරලෝසුවේ මුහුණත ගැන. බිත්ති ඔරලෝසුවේ මුහුණත. එතකොට දැන් මට කියන්න පුළුවන්ද ගෙදර තියෙන බිත්ති ඔරලෝසුවේ මුහුණත සෑම විටම වෘත්තාකාර වේ කියලා? බිත්ති ඔරලෝසුවක මුහුණත සෑම විටම වෘත්තාකාර වේ කියලා මට කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ ලංකාවේ තියෙන හැම ගෙදරම බිත්ති ඔරලෝසුවේ මුහුණත වෘත්තාකාර වෙනවද? නෑනේ නේද? ඕගොල්ලෝ ඕන තරම් දැකලා ඇති වෘත්තාකාර නොවන හැඩයක් තියෙන බිත්ති ඔරලෝසු. ඒ හින්දා පුතේ දැන් සමහර දේවල් තියෙනවා හැම විටම වෘත්තාකාරයි. සමහර දේවල් තියෙනවා ඇතැම් විට වෘත්තාකාරයි. දැන් අපි මෙහෙම එකක් ගමුකෝ. ටයරය. වාහනයක ටයරය ගන්නකො. එතකොට පුතේ දැන් ටයරය කියන එක මේ සෑම විටම වෘත්තාකාරයි නේද? ඕගොල්ලෝ මේ පාරේ යනකොට දකින්නවද කොටුවක් වුණු ටයරයක් තියෙන වාහනයක් එහෙම යනවා. එහෙ නැත්නම් ත්‍රිකෝණයක හැඩයක් තියෙන ටයරයක් තියෙන වාහනයක් යනවා. එහෙම වෙන්නේ නැහනේ නේද? ටයරය කියනකොට හැම ටයරයක්ම
වෘත්තාකාරව තමයි නිෂ්පාදනය වෙන්නේ. එහෙනම් ටයරය කියන්නේ සෑම විටම වෘත්තාකාරයි. සෑම විටම වෘත්තාකාරයි. එතකොට දැන් අපි ගත්තොත් එහෙම අර බිත්ති ඔරලෝසුවේ මුහුණත කියන එක ඒක ඇතැම් විට වෘත්තාකාරයි. ඇතැම් ඔරලෝසු මුහුණත් වෘත්තාකාර වෙනවා. දැන් ඔය වගේම අපි ගත්තොත් පුතේ පිඟාන ගැන හිතලා බලන්නකො නේද? පිඟානක හැඩය ගොඩක් පිඟන් වෘත්තාකාරයි තමයි. හැබැයි ඕගොල්ලෝ දැකලා ඇති වෘත්තාකාර නොවන පිඟන් තියනවා නේද දැන්? කොටු පිඟන් තියනවා නේද? වෘත්තාකාර නොවන ඒවාක් තියෙනවා. දැන් අපි සුක්කානම ගැන හිතලා බැලුවොත් තියනවාද කොටු සුක්කානමක් තියෙන වාහනයක් තියෙනවා. කොටු සුක්කානම. අපි ගමු කාර් එකක සුක්කානමක්. කොටු සුක්කානමක් තියෙනවා. එහෙම නැත්නම් ත්‍රිකෝණාකාර සුක්කානමක් තියෙනවා. එහෙම නෑනේ නේද? ඒව සෑම විටම වෘත්තාකාරයි. හරිද? එතකොට දරුවනේ දැන් අපෙන් අහන්න පුළුවන් විභාගවල පහත ද්‍රව්‍යවල වෘත්තාකාර හැඩය පිළිබඳව අදහස් දක්වන්න කියලා. එතකොට ඔයගලන්ට තේරෙනවා නම් ඒ දීලා තියෙන දේවල් හැම විටම වෘත්තාකාරයි කියලා ඔයාට කියන්න පුළුවන් සෑම විටම වෘත්තාකාර වේ. එතකොට දැන් ඔයාට දීලා තියෙන ද්‍රව්‍ය ඇතැම් විට වෘත්තාකාර වෙන්න පුළුවන් නම් ලියන්න වෙන්නේ ඇතැම් විට වෘත්තාකාර වේ. දැන් අපි ගත්තොත් එහෙම මකන එහෙම සමහර මකන තියෙනවා හරීම රව. ඒ කියන්නේ වෘත්තාකාරයි. හැබැයි හැම මකනෙම වෘත්තාකාර නෑ පුතේ. වෘත්තාකාර නොවන මකනත් ඕන තරම් තියෙනවානේ. එතකොට ඔයගොල්ලෝ පාවිච්චි කරන දේවල් අපි ගමු කටරය. කටරය කියන එක වෘත්තාකාර කටර තියෙනවා. හැබැයි වෘත්තාකාර නොවන කටරත් ඕන තරම් තියෙනව නේද? අන්න ඒගොල්ලෝ ඇතැම් විට වෘත්තාකාර. හැබැයි හිතන්නකෝ CD තැටියක්. අපි ඔකට හරියම නම නම් සංයුක්ත තැටිය. සංයුක්ත තැටිය. එහෙම නැත්නම් CD තැටියක් කියන එක කොටුව ඒව එහෙම තියෙනවා. CD තැටියක් නෑ නේද? එහෙනම් ඒව සෑම විටම වෘත්තාකාරයි. ඔන්න ඔය වගේ පුතේ අපි අවට වෘත්තාකාර දේවල් තියෙනවා තමයි. ඒ වලින් සමහර දේවල් සෑම විටම වෘත්තාකාර වෙනවා. සමහර දේවල් ඇතැම් විට වෘත්තාකාර වෙනවා. හරි. අපි එහෙනම් ওই ටික චුට්ටක් ලියාගෙන ඉමු. ලියන්න පුතේ මෙන්න මෙහෙම සටහනක්. නිල් පාට පෑනෙන් ලියන්න මෙන්න මෙයාට සටහනක්. ගණිතයේදී භාවිතා කරන ප්‍රධානතම වක්‍රරේඛීය තල රූපය වක්‍රරේඛීය තල රූපය වක්‍රරේඛීය තල රූපය වෘත්තයයි වක්‍රරේඛීය තල රූපය වෘත්තයයි වක්‍රරේඛීය තල රූපය වෘත්තයයි. හරි නේද පුතේ?
අපි ගණිතයේදී පාවිච්චි කරන ප්‍රධානම වක්‍රරේඛීය තල රූපය කවුද? වෘත්තය. හරි. දැන් මේකෙන් ඕගොල්ලන්ගෙන් අහන පළවෙනිම ප්‍රශ්නය තමයි පුතේ මේ අපි අවට පරිසරයේ දකින්න පුළුවන් වෘත්තාකාර හැඩ සහිත දේවල් ලියන්න කියලා විභාගවල අහනවා. හරිද? අපි අවට පරිසරයේ දකින්න පුළුවන් වෘත්තාකාර හැඩ සහිත දේවල්. අපි ඒ හින්දා සටහනට ඒ ගැන පොඩි විස්තරයක් දාගමු. හරි. රූලක් කරලා නිල් පාට පෑනෙන් තරු ලකුණක් දාලා ලියා ගන්න මෙන්න මෙහෙම. ලියන්නකෝ. අප අවට පරිසරයේ දක්නට ලැබෙන බොහෝ ද්‍රව්‍යවල වෘත්තාකාර හැඩ බොහෝ ද්‍රව්‍යවල වෘත්තාකාර හැඩ දක්නට ලැබේ. වෘත්තාකාර හැඩ දක්නට ලැබේ. වෘත්තාකාර හැඩ දක්නට ලැබේ. හරි නේද පුතේ? ලියාගත්තානේ. එහෙනම් අපි ආවට පරිසරයේ දකින්න පුළුවන් වෘත්තාකාර හැඩ සහිත දේවල් ගොඩාක් තියෙනවා. අපි දැන් ඔතෙන්ට 20ක් ලියමු. 20ක් තියෙනවා. අපෝ 20ට වඩා ඕන තරම් තියෙනවා පුතේ. 20ට වඩා ඕන තරම් හොයාගන්න පුළුවන්. ඒ හින්දා අපි ඔතෙන්ට මේ උදාහරණ ටිකක් ලියමු 20ක්. දැන් ඔයගොල්ලන්ගේ විභාගවල අහනවා අපි ආවට පරිසරයේ දැකිය හැකි වෘත්තාකාර දේවල් 3ක් ලියන්න, 2ක් ලියන්න. ඔය වගේ පොඩි ප්‍රමාණයක් තමයි අහන්නේ. අපි ලියමු 20ක්. එතකොට අනිවාර්යෙන් අපිට විභාගෙදී ලියා ගන්න පුළුවන් නේද? හරි. දාගන්න උදාහරණ කියලා. උදාහරණ. මාත් එක්කම ලියමු ඈ. උදාහරණ. හරි. හිතන්නකෝ මෙහෙම. ඔන්න දැන් ඕගොල්ලෝ උදේම ඔන්න නැගිටිනවා. නැගිටලා ඔන්න දැන් නිදිමතේ හරිද යනවා කියන්නකෝ. ඉස්සෙල්ලාම කුස්සියට ගිහිල්ලා වතුර ටිකක් වීලා ඒව මේව කරලා හරිද මේ අපි හිතමුකෝ දැන් ඔන්න දත් මදිනවා. දත් මැදලා දැන් මූණ සෝදන්න යනවා. මූණ සෝදන්න යනකොට ඔයා වතුර ටික පුරව ගන්නවා බේසමකට. වතුර ටිකක් බේසමකට පුරව ගත්ත කියන්නකෝ මූණ සෝදන්න. හරි. එතකොට මොකද වෙන්නේ? බේසම මොන ආකාරද? බේසම වෘත්තාකාර හැඩයක් තියෙන දෙයක් පුතේ. අන්න එහෙනම් අපිට ඉස්සෙල්ලාම ගන්න පුළුවන් උදාහරණයක් විදිහට අපි ගමුකෝ බේසම. මාත් එක්කම ලියන්න.
බේසම වෘත්තාකාර හැඩය දකින්න පුළුවන් දෙයක්. හරි. දැන් එතකොට මේ බේසම වෘත්තාකාරයිනේ. ඒක හරි. දැන් හිතන්නකෝ ඔයා දැන් ওই බේසමට වතුර ටික පුරවගත්තේ අපි හිතමුකෝ ටැප් එකෙන් කියලා. ටැප් එකෙන් තමයි පුරවගත්තේ. එතකොට දැන් ටැප් එකට වතුර ආවේ කොහෙන්ද? හිතලා බැලුවොත් ටැප් එකට වතුර ආවේ ටැංකියෙන්. නේද? ටැංකියේ තියෙන වතුරනේ ටැප් එකෙන් ආවේ. එතකොට දැන් ජල ටැංකිය ගැන හිතලා බලන්න චුට්ටක්. අන්න ජල ටැංකිය පියන එහෙම ගත්තොත් මොකද්ද තියෙන්නේ? වෘත්තාකාර හැඩයක් නේද ජල ටැංකියකට තියෙන්නේ. අන්න අපිට ගන්න පුළුවන් අංක 2. ජල ටැංකිය. ජල ටැංකිය. මොන බලන්න මම මේ ඔයගොල්ලන්ගේ අවටින් හොයලා තමයි මේ දේවල් ටික දෙන්නේ ඈ. ඔයගොල්ලන්ට තිතර බැලුවොත් ගන්න පුළුවන් ඕන තරම්. ජල ටැංකිය. හරි. ජල ටැංකියෙන් තමයි වතුර ආවේ. ජල ටැංකියේ වෘත්තාකාර හැඩයක් දකින්න පුළුවන් දෙයක්. හරි. එතකොට දැන් පුතේ ඊළඟට කල්පනා කරලා බැලුවොත් ජල ටැංකියට වතුර ආවේ කොහෙන්ද කියලා. ඔව් ජල ටැංකියට වතුර ආවේ ලිඳෙන් නේද? එතකොට ඔයා හිතලා බැලුවොත් ලිඳ ගැන ලිඳ ළඟත් වෘත්තාකාර දේවල් ගොඩාක් දකින්න පුළුවන්. හරිද? ඒතර ලිඳ කියන්නේ වෘත්තාකාර තමයි. ලිඳට තියෙන වෘත්තාකාර හැඩයක් නේද? තව හිතලා බැලුවොත් ඇයි ලිඳ ළඟ දැන් ඔය ලිඳේ ඉඳන් අර ටැංකියට වතුර යන්නේ බටයක් හරහානේ නේද? ජල නලයක් හරහානේ. එතකොට ඒ බටයක දරුවනේ කෙලවර මොන ආකාරද? බටයක කෙලවර වෘත්තාකාරයි නේද? ජල නල. ජල නල. එහෙම නැත්නම් අපි කියමු ජල නලයක කෙලවර. නැත්නම් ජල නලය කියලා ලියන්න පුළුවන්. නැත්නම් ජල නලයක කෙලවර. ලියන්න. ජල නලයක කෙලවර. ජල නලයක කෙලවර. හරි. දැන් පුතේ ලිඳ ගැන කතා කරද්දි ලිඳ ළඟ අනිවාර්යෙන් ගොඩක් වෙලාවට බාල්දියක් තියනවා නේද? බාල්දියකට තියෙන්නේ වෘත්තාකාර හැඩයක්. බාල්දියකත් නේද? අපිට වෘත්තාකාර හැඩය දකින්න පුළුවන්. එහෙනම් බාල්දිය. බාල්දිය වෘත්තාකාරයි. හරි. බාල්දිය. දැන් ඊළඟට පුතේ අපි මෙහෙම හිතමුකෝ දැන් ඔන්න මුහුණ සෝදලා ඔක්කොම ඉවරයි. දැන් ඔයා යනවා කෑම ගන්න. අපි හිතමු කුස්සියට ගිහිල්ලා කෑම බෙදාගෙන කෑම කනවා කියලා. එතකොට දැන් මුළු තැන්ගෙයි පරිසරේ දකින්න පුළුවන් වෘත්තාකාර දේවල් නැද්ද කියලා හිතලා බලන්න. මුළු තැන්ගෙයි. එතකොට ඔයාලට තේරෙයි මුළු තැන්ගෙයි ගොඩාක් දේවල් දකින්න පුළුවන්. අංක 1. අපිට ගන්න පුළුවන් අපි කෑම කන පිඟාන නේද? පිඟාන වෘත්තාකාරයි. හැබැයි සෑම විටම නෙමෙයි. වෘත්තාකාර නොවන ඒවාක් තියෙනවා. ඒ හින්දා අපි ලියමු ඇතැම් පිඟාන. ඇතැම් පිඟාන. ඇතැම් පිඟාන වෘත්තාකාරයි. හරි. ඇතැම් පිඟාන. ඊළඟට පීරිසිය, ඊළඟට වීදුරුව, ඊළඟට බත්තු වෙනවා නම් මුට්ටිය, නෑඹිලිය, ඔය ඔක්කොම වෘත්තාකාර හැඩය තියෙනවා නේද? ලියාගෙන යමු අපි.
අපිට ගන්න පුළුවන් පීරිසිය. ඊළඟට වීදුරුව. මුට්ටිය. ඊළඟට නෑඹිලිය. නේද? ඔය වගේ දේවල් ගන්න පුළුවන්. උණැතිලිය ඒවත් ගන්න පුළුවන්. හා? ඒ වගේ දේවල් ගන්න පුළුවන්. ලියා ගන්න පුතේ. දහය. මොන දැන් මම මේ ගේ ගැනමයි කියන්නේ. ගෙදර පරිසරයේ තියෙන දේවල්. එතකොට දැන් හිතන්නකෝ ඔන්න දැන් ඔයා කෑම කාලත් අවසන් වෙලා සාලේට එනවා. සාලේට ආවම ඔයා දකිනවා CD එකක්. CD එකක් සංයුක්ත තැටියක්. මොන ආකාරද? වෘත්තාකාරයි. එහෙනම් තව ගන්න පුළුවන් සංයුක්ත තැටි. සංයුක්ත තැටි. ඒ කියන්නේ CD කියලා අපි හඳුන්වන්නේ. CD. පුතේ ඔය උත්තර ලියද්දි කවදාවත්ම මේ අර ඉංග්‍රීසි වලින් අපි ඒක හඳුන්වන නම ලියන්න යන්න එපා. සිංහලෙන් හඳුන්වන නම ලියන්න ඕනේ. හරිද? දැන් අපි CD එකක් කියලා කියන්නේ CD කියන අදහස දෙන ඉංග්‍රීසි වලින් නේ. එතකොට සිංහලෙන් ඕක පරිවර්තනය සංයුක්ත තැටිය කියන එක. එතකොට අර සිංහල වචනේ ඕනේ අනිවාර්යයෙන්. සිංහල වචනේ ඕනේ. හරි. මේ කට්ටියව දැන් සටහන් කරගන්නකො. දැන් අපි කිව්වා අපි 20ක් ලියමු කියලානේ. ඔන්න මම 10ක් ඕගොල්ලන්ට ලියලා දුන්නා. 10ක් ලියලා දුන්නා. දැන් මම ඉතිරි කට්ටිය ගැන පොඩි අදහසක් දෙන්නම්. ඕගොල්ලෝ හොඳට මේ අදහස අහන් ඉඳලා ඕගොල්ලෝ තනියෙන් 10 දෙනෙක් ලියන්න ඕනේ. හරිද? ඕගොල්ලෝ තනියෙන් 10 දෙනෙක් ලියන්න ඕනේ. මෙන්න එහෙනම් අහගන්නකො දැන්. හිතලා බලන්න. ගෙදර තියෙනවා ෆෑන් එකක්. හැබැයි ෆෑන් එක කියන්නේ ඉංග්‍රීසි වලින් නේද? ඒකට සිංහල තේරුම විදුලි පංකාවක් තියෙනවා. එතකොට මේසෙ උඩින් තියන්න පුළුවන් එකක් හෝ එහෙම නැත්නම් බිමින් ඉඳන් තියන්න පුළුවන් එකක් හෝ සිවිලින් ෆෑන් එකක් වගේ මොකක් හරි තියෙනවානේ විදුලි පංකාවක්. එතකොට පුතේ විදුලි පංකාවක නැද්ද වෘත්තාකාර හැඩය තියෙන අවස්ථාවක් තියෙනවානේ. ඊළඟට ගෙදර ඔයගලන්ට දකින්න පුළුවන් මල් පෝච්චි. මල් වාස්. එතකොට ඔය මල් පෝච්චි අපි ගමුකෝ මල් පෝච්චි වල හැම මල් පෝච්චියම නෙමෙයි. ඇතැම් මල් පෝච්චි වල මොකද වෙන්නේ? වෘත්තාකාර හැඩයක් දකින්න පුළුවන්. ඇතැම් මල් පෝච්චි ගන්න පුළුවන්. ඊළඟට පුතේ ඕගොල්ලෝ අම්මගෙන් ඉල්ලනවා මේ අපි හිතමුකෝ පෑනක් ගන්න සල්ලි. පෑනක් රුපියල් 25යි කියලා හිතන්නකෝ. එතකොට අම්මා රුපියල් 25ක් ඔයාට දෙනවා කියලා හිතන්නකෝ. එතකොට 20 කොලේකුයි 5 කාසියෙකුයි නේ දෙන්නේ නේද? එතකොට 5 කාසිය මොන වගේද? 5 කාසිය වෘත්තාකාරයි. හැබැයි වෘත්තාකාර නොවන කාසිත් තියෙනව නේද? දැන් ওই අලුත් 10 කාසිය එහෙම හරියටම වෘත්තයක් නැහැ. ඊළඟට අර පරණ කාසි සැලකුව 7-5 වගේ කාසිය නේද? කොටුවක හැඩයක් වගේනේ සාමාන්‍යයෙන් තියෙන්නේ. ඒ හින්දා අපිට කියන්න පුළුවන් ඇතැම් කාසි. ඇතැම් කාසි. ඊළඟට පුතේ ඇතැම් ඔරලෝසු මුහුණ. ඇතැම් ඔරලෝසු මුහුණ. ඊළඟට තව ඔයගොල්ලෝ හිතලා බැලුවොත් මුද්ද. ඊළඟට ගෑනු ළමයි දානවා මොනවද? වලලු. මුද්දක, වලල්ලක වෘත්තාකාර හැඩය තමයි පුතේ පේන්න තියෙන්නේ. ඊළඟට තව ඔයගොල්ලෝ ගත්තොත් ගෙදර වාහනයක් තියෙනවා නම් වාහනේ දිහා බැලුවොත් සුක්කානම, ඊළඟට ටයර්, ඊළඟට ඒකේ තියෙන විදුලි පහන්, ඊළඟට ඔයගොල්ලන් ගෙදර තියෙන ටෝච් එක පවා ගන්න පුළුවන්. ටෝච් එකට කියන්නේ මොකක් කියලාද? විදුලි පන්දම කියලා නේද? ටෝච් එක එහෙම කියලා ලියන්නේ නැහැ උත්තර විදුලි පන්දම. එතකොට ඒ වගේ දේවල් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඊළඟට ඔයගොල්ලෝ හිතලා බැලුවොත් ඕගොල්ලෝ ළඟ තියෙන දේවල් පෑනක කොපුව, ඊළඟට ඇතැම් මකන, ඇතැම් කටර නේද? ඔය වගේ දේවල් ගන්න පුළුවන්. එතකොට තව වාදන භාණ්ඩ ගැන හිතුවොත් රබානක හැඩය,
බෙරයක හරිද ඊළඟට ඔය බටනලාවක ඔය වගේ ගොඩක් දේවල් වල මේ වෘත්තාකාර හැඩය දකින්න පුළුවන්. දැන් මම 10ට වඩා ගොඩක් කිව්වා. ඒ වගේම ඕගොල්ලන්ට තව මතක් වෙන ඒවා තියෙනවා ඇති. ඒවත් එක්ක ඕගොල්ලෝ මෙතෙන්ට තව 10ක් ලියන්න ඕනේ. ඒ කියන්නේ 11 ඉඳන් 20 දක්වා. මෙන්න මේවා ගන්න එපා පුතේ. මාලය. මාලය කියන එකට වෘත්තාකාර හැඩයක් නැහැ නේ පුතේ. ඒකට හරියටම ඇත්තටම හැඩයක් නැහැ නේද? මෙහෙම දැම්මහම මෙහෙම වෘත්තාකාර විදිහට පෙවුනට මාලයකට හරියටම හැඩයක් නැහැ නේ. ඒ හින්දා මාලය කියන වගේ ඒ වගේ දේවල් ගන්න එපා. ඊළඟට බෝලය. බෝලය වගේ ඒවා ගන්න එපා. ඇයි දන්නවද? බෝලයක් වෘත්තයක් විදිහට පෙවුනට ඇත්තට මේක වෘත්තයක් නෙමෙයි. අපි ඒ වගේ හැඩයකට කියන්නේ ගෝලය කියලා. ගෝලයක්. නේද? ඔය අගුලියකට බෝලයකට තියෙන ගෝලාකාර හැඩයක් මිසක් වෘත්තාකාර හැඩයක් නෙමෙයි පුතේ. ඒ හින්දා ඒවා ලියන්න යන්න එපා. ඔය දැන් සමහර බිස්කට් ඒ කියන්නේ විස්කෝතු ඔය මාරි විස්කෝතුව ඔය වගේ විස්කෝතු තියනවා නේද? ඒව වෘත්තාකාර ගණයට ගන්න පුළුවන්. හැබැයි ඇතැම් මෙව්ව විතරයි නේද? හැම විස්කෝතුවම වෘත්තාකාර නැහැනේ. හරි. එහෙනම් ඕගොල්ලෝ හිතලා මතලා ලියන්න බලන්න පුතේ තව 10ක්. තව 10ක් ලියන්න 20ක් වෙන්න. ඔක්කොම 20ක් වෙන්න තව 10ක් ලියන්න. හරි. එහෙනම් දැන් වීඩියෝ එක නතර කරන්න. වීඩියෝ එක නතර කරලා ඕගොල්ලෝ මෙතෙන්ට 11 ඉඳන් 20 දක්වා ලියන්න බලන්න තව දේවල් 10ක් ලියලා ඊළඟට නැවත ඕගොල්ලෝ පාඩමත් එක්ක සම්බන්ධ වෙන්න අපි ඊළඟට සාකච්ඡා කරමු ඉතිරි කොටස ගැන. හරි. දැන් එහෙනම් ලියන්න පටන් ගන්න. ලියන්න කරුණු 10ක් පොතෙන්ට. හරි නේද පුතේ? ඔන්න එහෙනම් දැන් ලියලා තියෙන්න ඕනේ. හරිද? මෙතෙන්ට තව වෘත්තාකාර හැඩය දකින්න පුළුවන් දේවල් කීයද? දේවල් 10ක් ලියලා තියෙන්න ඕනේ. ඔක්කොම 20ක් වෙන්න. හරි. එතකොට ඒ ටික හරි. එතකොට දැන් ඕගොල්ලෝ හිතලා බලන්න ඕනේද මොන 20ද? තව ඕන තරම් දේවල් අපේ මේ අවට පරිසරයේ දකින්න පුළුවන් වෘත්තාකාර දේවල් විදිහට. හරි. ඊළඟට පුතේ දැන් අපි ගත්තොත් අපිට පොතේ වෘත්තයක් ඇඳ ගන්න උවමනා වුණා කියලා හිතන්නකෝ. පොතේ වෘත්තයක් අඳින්න උවමනා වුණා. එතකොට දැන් පොතක වෘත්තයක් ඇඳ ගන්න උවමනා වුණොත් ඒ සඳහා භාවිතා කරන්න පුළුවන් අපි අවටින් හොයාගන්න පුළුවන් ද්‍රව්‍ය ගැන අපෙන් අහන්න පුළුවන්. දැන් පොතක වෘත්තයක් අඳින්න මට බේසමක් අරන් ඇවිල්ලා බෑනේ නේද? නැත්තම් බාල්දියක් අරන් එනම මේ පොතේ වෘත්තයක් අඳින්න. එහෙම හරියන්නේ නැහනේ. එතකොට පොතක සාමාන්‍යයෙන් වෘත්තයක් ඇඳ ගන්න ඔයාට ඕන වුණොත් ඒ සඳහා භාවිතා කරන්න පුළුවන් උපකරණ පිළිබඳව විභාගෙදී ඔයගොල්ලන්ගෙන් අහන්න පුළුවන්. එතකොට පුතේ දැන් අපිට ඇත්තටම ගණිතයේ වෘත්තයක් කියන්නේ වක්‍රරේඛීය තල රූපයක් නෙමේක. වෘත්තයක් ඇඳ ගැනීම පිණිස සපයලා තියෙන උපකරණයක්. අපේ ගණිත උපකරණ කට්ටලේ. අපි යාට කියන්නේ කව කටුව කියලා. කව කටුවෙන් වෘත්තයක් අඳින එක බොහොම ලේසි. හැබැයි වැඩේ තියෙන්නේ අපිට 6 පන්තියේදී කව කටුව පාවිච්චි කරන්න අවසරය නැත. හරිද? කව කටුවක් පාවිච්චි කරන්න බෑ පුතේ අපිට 6 ශ්‍රේණියේ. ඒ නිසා අපිට වෘත්තයක් ඇඳ ගන්න පාවිච්චි කරන්න වෙනවා අපි අවට පරිසරයේ අපිට හොයාගන්න පුළුවන් දේවල් කිහිපයක්. දැන් අපි ගත්තොත් අපිට පොතේ වෘත්තයක් ඇඳ ගන්න පුතේ පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍යයෙන් යෝගට් කෝප්පයක් නේද? යෝගට් කෝප්පයක් පාවිච්චි කරන්න පුළුවන් පොතේ මේ වෘත්තයක් ඇඳ ගන්න. ඊළඟට කාසියක් නේද? එහෙම නැත්නම් කටරයක්. ඇතැම් කටර තියෙනවනේ නේද? වෘත්තාකාර. ඒ වගේ කටරයක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කෝප්පයක් පාවිච්චි කරන්න පුළුවන්. නේද? වීදුරුවක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් බෝතල් මූඩියක්. බෝතල් මූඩියත් වෘත්තාකාරයි නේද? ඒ වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? එතකොට ඔය ගැනත් අපෙන් අහන්න පුළුවන් විභාගවල. ඒ නිසා අපි ඒ ගැනත් පොඩි සටහනක් පොතෙන්ට දාගමු පුතේ. ලියන්න මෙන්න මෙහෙම.
නිල් පෑනෙන් පුතේ නිල් පෑනෙන් ලියා ගන්න තරුවක් දාලා වෘත්තයක් ඇඳීම සඳහා භාවිතා කළ හැකි ද්‍රව්‍ය අප අවට පරිසරයෙන් සොයාගත හැකිය හරි. එතකොට පුතේ දැන් වෘත්තයක් අපිට ඇඳ ගන්න උවමනා වුණා. ඒ සඳහා අපාවට පරිසරයෙන් අපිට යම් යම් දේවල් හොයාගන්න පුළුවන්. ඒතර අපි දැන් බලමු මොන වගේ දේවල්ද? දැන් පොතක අපිට වෘත්තයක් ඇඳ ගන්න නම් ඒ සඳහා සුදුසු දෙයක් පාවිච්චි කරන්න බෑ නේද? එතකොට අපිට ගන්න පුළුවන් ඔය වගේ ප්‍රශ්නයකදී යොදා ගන්න පුළුවන් දේවල් විදිහට යෝගට් කෝප්පයක් වගේ එකක්. යෝගට් කෝප්පය. යෝගට් කෝප්පයක් යොදා ගන්න පුළුවන් නේද? පහසුවෙන් වෘත්තයක් ඇඳ ගන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් අංක 2 විදිහට කාසියක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට අංක 3 විදිහට බෝතල් මූඩියක් පාවිච්චි කරන්න පුළුවන් නේද? වෘත්තයක් ඇඳ ගන්න. ඊළඟ අංක 4 විදිහට අපි ගමු වීදුරුවක් පාවිච්චි කරන්න පුළුවන්. අංක 5 වලල්ලක් තරුවනේ. වලල්ලක් උනත් පාවිච්චි කරන්න පුළුවන් නේ. හරිද? අපිට ඔය වගේ තව ඇතැම් කටර හරිද? ඊළඟට ඔය තව පීරිසියක් හරිද? ඔය වගේ තව ඕනතරම් ද්‍රව්‍ය තියෙනවා. අපි ඉතින් ඔක්කොම ලියන්න යන්නේ නැහැ උතෙන්ට. අපි සාමාන්‍යයෙන් දැන් විභාගය වගේ ප්‍රශ්නයක් ඇහුවොත් 2යි අහන්නේ. අපි 5ක් ලියලා තියෙනවා. හරි. ලියා ගන්න පුතේ මෙන්න මේ ටික. ඔතෙන්ට.
යෝගට් කෝප්පය, කාසිය, බෝතල් මූඩි, වීදුරුව, ළඟට වලල්ල. ඔන්න ඔය වගේ දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මොකක් සඳහාද? වෘත්තයක් ඇඳ ගැනීම සඳහා. හැබැයි පුතේ මේකත් මතක තියාගන්න අපිට වෘත්ත ඇඳීම සඳහා යොදා ගන්න පුළුවන් ගණිතමය උපකරණය. ඒ කියන්නේ අපේ අර කවකටු පෙට්ටියේ ගණිත උපකරණ කට්ටලේ සපයලා තියෙන උපකරණය තමයි කවුද? කවකටුව. හරිද? අපි 6 දී නම් එයාව පාවිච්චි කරන්නේ නැහැ. නමුත් මතක තියාගන්න ඉහළ පන්ති වලදී වෘත්ත අඳින්නෙම කවකටුවක් පාවිච්චි කරලා. හරි. එහෙනම් පුතේ ලියාගමු අපි වැදගත් කරුණක් මේ. ඒ හින්දා පාට පෑනකින් ලියා ගන්න. වැදගත් කරුණක්. විභාගවල ගොඩක් වෙලාවට අහන කරුණක් තමයි මේ. හරි. මේ ටික ලියාගත්තනේ. ලියාගත්තේ නැත්තම් වීඩියෝ එක නතර කරලා ටක් ගාලා ඒ ටික ලියාගෙන ඉන්න. හරි. මේ ටික ලියාගත්තට පස්සේ පහළ රූලෙන් කියන්නේ මෙයාට රූලක් ඇරලා ඊළඟ රූලෙන් තර ලකුණක් දාලා පාට පෑනකින් මෙන්න මෙම කරුණක් ලියා ගන්න. වෘත්ත ඇඳීම සඳහා වෘත්ත ඇඳීම සඳහා භාවිතා කරන ගණිතමය උපකරණය කවකටුවයි. ගණිතමය උපකරණය කවකටුවයි. ගණිතමය උපකරණය කවකටුවයි. හරි නේද පුතේ? හරි. එහෙනම් අද දවසට අපි ඔතනින් අපේ පාඩම නතර කරගමු. අපි දැන් ලොකු කාලයක් මේ පාඩම ගැන සාකච්ඡා කළානේ නේ. ඉතින් අපි අද දවසේ කොටස මෙතනින් අවසන් කරගමු. තව මේ පාඩමේ කොටසක් තියෙනවා. අපි ඒක ඊළඟ දවසේ සාකච්ඡා කරනවා. හරි. දැන් එනම් ඉස්සෙල්ලාම කරගන්න ඕන දේ තමයි පුතේ ওই ටික පාඩම් කරගන්න ඕනේ. මෙන්න බලන්නකෝ. අපි මෙච්චර වෙලා මේ කතා කරපු ටික මම පොඩි වෙලාවකින් කියන්න. අපි කතා කළා ඉස්සෙල්ලාම අපි ගණිතයේදී පාවිච්චි කරන රූප සටහන් අඳින්න පාවිච්චි කරනවා කියලා ප්‍රධාන වර්ග දෙකක රේඛා. ඒවා සරල රේඛා සහ වක්‍ර රේඛා කියලා අපි හැඳින්වුවා. එතකොට මේ දේවල් අඳින්න අපිට ගණිත උපකරණ කට්ටලේ උපකාර තියෙනවා, උපකරණ තියෙනවා. ඒ උපකරණ අතර සරල ධාරය, විහිද චතුරස්‍රය, ඊළඟට කෝණමානය, කවකටුව, බෙදුම් කටුව වගේ උපකරණ තියෙනවා. එතකොට සරල රේඛාවක් කියලා කියන්නේ පුතේ සරල ධාරය භාවිතා කරලා අඳින රේඛාවකට. එතකොට සරල ධාරය භාවිතා කරලා අඳින්න බැරි රේඛාවකට අපි කියනවා වක්‍ර රේඛාවක් කියලා. ඊළඟට මේ කියන රේඛා වර්ග භාවිතා කරලා සමතල මතු පිටක අපි අඳින රූප වලට අපි කියනවා තල රූප කියලා. එතකොට එහෙම අය ගොඩක් ගණිතයේ ඉන්නවා. ඒ අතරින් කිහිප දෙනෙක් ගැන අපි සටහන් කරගත්තා.
ත්‍රිකෝණය, සමචතුරස්‍රය, ඍජුකෝණාස්‍රය වගේ කට්ටිය. එතකොට දැන් ඒ රූප සඳහා භාවිතා කරලා තියෙන්නේ සරල රේඛා පමණක් නම් අපි ඒවට කිව්වා සරල රේඛීය තල රූප කියලා. වක්‍ර රේඛා විතරක් නම් අපි කිව්වා වක්‍ර රේඛීය තල රූපය කියලා. නැත්නම් වක්‍ර රේඛීය තල රූප කියලා. ඊළඟ අපි ප්‍රධානම වක්‍ර රේඛීය තල රූපය වුණු වෘත්තය ගැන ඔන්න කතා කළා. වෘත්තය කියලා කියන්නේ ප්‍රධානම වක්‍ර රේඛීය තල රූපය වගේම ලස්සනම තල රූපයක් කියලා මම කිව්වා. එතකොට අපි ආවට පරිසරයේ වෘත්තාකාර දේවල් දකින්න පුළුවන් ගොඩාක් තැන් ගොඩාක් ද්‍රව්‍ය අපිට තියෙනවා. ඒ ගැන අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ වගේම අපිට වෘත්තයක් ඇඳ ගන්න ඕමුණා වුණොත් ඒ සඳහා භාවිතා කරන්න පුළුවන් ද්‍රව්‍යත් අපි හඳුනගෙන තියෙන්න ඕනේ. ඊළඟ අවසාන වශයෙන් අපි කතා කරා පුතේ වෘත්තයක් අඳින්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ගණිතමය උපකරණය කව කටුව වෙනවා. හරි. ඔන්න ඔය ටික දැන් හොඳ ළමයි ටික වගේ පාඩම් කරගන්න ඕනේ. ඊළඟ දවසේ මම සටහන් සහ ඔයගලගේ අභ්‍යාස එක්ක ওই ටික පාඩම් ගන්න නිසා. හරි. එහෙනම් ඒ ටික පාඩම් කරගන්න ඕනේ. හරි. ඊළඟට ඕගොල්ලෝ අද ඔය ඉගෙනගත්තු පාඩම ඇසුරෙන් පුතේ ඕගොල්ලන්ගේ අභ්‍යාස පත්‍රිකාවේ ඕගොල්ලන්ට වෘත්තය පාඩම සඳහා මම අභ්‍යාස පත්‍රිකාවක් ලබා දීලා තියෙනවා. එතකොට මේ පාඩම බොහොම පොඩි පාඩමක් නිසා මේකේ එක අභ්‍යාස පත්‍රිකාවයි පුතේ තියෙන්නේ. අපේ ඊළඟ පාඩම් වල සමහර පාඩම් ටිකක් දිගයි. ඒ වගේ පාඩම් වලට නම් අභ්‍යාස පත්‍රිකා 3-4ක් සමහර විට ඊටත් වඩා වැඩි ගාණක් ලැබෙයි ඕගොල්ලන්ට. හරි. කොහොම හරි ඕගොල්ලන්ට ලැබුණු අභ්‍යාස පත්‍රිකාවේ අභ්‍යාස 3ක් ඕගොල්ලෝ මට සම්පූර්ණ කරලා දෙන්න ඕනේ. ඒ තමයි අභ්‍යාසය 1 අභ්‍යාසය 1 කියන අභ්‍යාසයයි ඊළඟට පුතේ අභ්‍යාසය 1-2 කියන අභ්‍යාසයයි අභ්‍යාසය 1-2 කියන අභ්‍යාසයයි ඊළඟට අභ්‍යාසය 1-3 කියන අභ්‍යාසයයි. මෙන්න මේ අභ්‍යාස තුන පුතේ ඕගොල්ලෝ සම්පූර්ණ කරලා මට දෙන්න ඕනේ. එතකොට මේ දේවල් වලට පිළිතුරු මේ අභ්‍යාසවල ඔයගොල්ලන්ගෙන් අහලා තියෙන දේවල් වලට පිළිතුරු ගොඩක් දේවල් මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඇතැම් දේවල් ඔයගොල්ලන්ට හිතලා ලියන්න පුළුවන් තියෙන දේවල් තමයි උතන තියෙන්නේ. ඒ හින්දා ওই ටික සම්පූර්ණ කරලා දෙන්න මට. හරි. එහෙනම් අද දවසේ පාඩම මම මෙතනින් අවසන් කරනවා පුතේ. අපි ඊළඟ දවසේ මේ පාඩමේ ඉතිරි කොටස ගැන සහ තවත් අලුත් පාඩමක ආරම්භයත් එක්ක මුණ ගැහෙමු. එහෙනම් වැඩ ටික සම්පූර්ණ කරන්න ඊළඟ දවසේ පාඩමත් එක්ක හැමෝම සම්බන්ධ වෙන්න. එන හැමෝටම තෙරුවන් සරණයි. ආයුබෝවන්.